ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද ආරම්භ කරන්න යන්නේ විෂය නිර්දේශයේ 11 වන පාඩම වන වෙළඳාම නිෂ්පාදිත බෙදහැරීම සඳහා වෙළඳාම දායක වන ආකාරය කියන මූලික පාඩම් පරිච්ඡේදයේ අවසන් පරිච්ඡේද කොටස. එනම් 7 වන පාඩම විද්‍යුත් වාණිජ්‍ය ඊ-කොමර්ස් ගැන විද්‍යුත් වාණිජ්‍ය වෙළඳාමේ උන්නතියට දායක වන ආකාරය තමයි අපි මේ අවසන් පාඩම් පරිච්ඡේදයෙන් හඳුනා ගන්න උත්සාහ කරන්නේ. විද්‍යුත් වාණිජ්‍ය. එතකොට මේ මාතෘකාව කියවෙනකොටම ඔබට සිහියට නැගෙන්න ඕනේ විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අද වෙළඳ ලෝකේ ප්‍රවණතාවක්. නැත්තම් ට්‍රෙන්ඩ් එකක්. මොකද්ද ප්‍රවණතාවක් කියන්නේ? පෙරට වඩා නැත්නම් පෙර නොතිබූ අලුත් තත්වයක් උදා වෙලා එම අලුත් තත්වයේ එන්නම තවදුරටත් සංවර්ධනය වෙන තත්වයක්. නැත්තම් පෙරට වඩා වෙනස් වී ඒ වෙනස් වීම එන්නම වැඩි දියුණු වෙනවා නම් ඒක තමයි ප්‍රවණතාවක් කියන්නේ. එහෙනම් විද්‍යුත් වාණිජ්‍ය නැත්තම් ඊ-කොමර්ස් නැත්තම් ඉලෙක්ට්‍රොනික කොමර්ස් නැත්තම් ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය කියලා තෝර කියන්න පුළුවන්. ඒ සංකල්පයද සමස්ත වෙළඳ ලෝකයේ නැත්තම් ගෝලීය වෙළඳ ලෝකයේ තියෙන ප්‍රවණතාවක්. ඒ කියන්නේ මොකද්ද? සම්ප්‍රදායික වාණිජයෙන් බැහැර වෙලා අද ගොඩක් ව්‍යාපාරිකයෝ මෙන්ම පාරිභෝගිකයෝ දෙගොල්ලොම ව්‍යාපාරික ප්‍රජාවයි පාරිභෝගික ප්‍රජාවයි දෙගොල්ලොම විද්‍යුත් වාණිජයට ප්‍රවේශ වෙන ප්‍රවණතාවක් තියෙනවා. විද්‍යුත් වාණිජයට. ඒක ප්‍රවණතාවක්. එන්නෙන්නම විද්‍යුත් වාණිජයට ව්‍යාපාරිකයොත් නැඹුරු වෙනවා පාරිභෝගිකයොත් නැඹුරු වෙනවා. ඒ නැඹුරුව අඩු වෙන්නේ ඒ නැඹුරුව ආරෝහණ ක්‍රමයට වර්ධනය වීමක් වෙන්නේ. තේරුණාද? ඒ නිසා ඒක ප්‍රවණතාවක් වශයෙන් අපි දකිනවා. මොකද සම්ප්‍රදායික වාණිජයට වඩා විද්‍යුත් වාණිජයේදී සෑම දෙනාටම සෑම පක්ෂයටම වාසි වැඩි, ප්‍රතිලාභ වැඩි. අන්න ඒ වාසි වැඩි නිසා, ප්‍රතිලාභ වැඩි නිසා අවිවාදයෙන්ම විද්‍යුත් වාණිජයට කැමැත්තක් දක්වනවා. පුද්ගලිකව කතා කරන මම පවා විද්‍යුත් වාණිජයට කැමතියි. අපි සම්ප්‍රදායික වාණිජය කියන්නේ මොකද්ද? සම්ප්‍රදායික වාණිජයේදී වෙන්නේ අපි වෙළඳ පොළ වෙත ගමන් කරන්න ඕනේ. වෙළඳ පොළ අපේ සමීපේ වෙන්න පුළුවන්, ඈත වෙන්න පුළුවන්. යන්න එපයි. භෞතිකව වෙළඳ පොළට ගිහිල්ලා විකුණුම් කරෝ මුණ ගැහිලා ඇතැම් විට බහඬ තියනවද කියලා අපි ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ. සියල්ල ප්‍රදර්ශනය කරලත් නැහැ. සුපිරි වෙළඳසැලක් නම් අපිටම ගිහලා හොයාගන්න පුළුවන්. ඒත් අපි සෑහෙන ඇවිදින්න එපයි. නේ බහඬ අසුරුපු රාක්ක අසමීපෙට ගිහලා අපි හොයන්න ඕනේ. නේ එක්ක අහන්න ඕනේ. අපි සම්ප්‍රදායික වාණිජයේදී සමහරට සිල්ලර වෙළෙන්දෙක් අපිට බහඬ කිරල දෙනකන් අපි ඉන්න ඕනේ. එයා ගණන් හදනකන් ඉන්න ඕනේ. හරිම වදයක් කාලනාස්ති කිරීමක්. අනික වෙහෙස. නමුත් විද්‍යුත් වාණිජයේදී අපිට කොහෙවත් යන්න ඕනේ නැහැ. අපේ නිවසේ සිට, කාර්යාලයේ සිට, ගබඩාවේ සිට, කම්හලේ සිටම අපට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරලා ලබා ගන්න. අනික ඉක්මනින් ගෙන්න ගන්නත් පුළුවන්. අනික විද්‍යුත් වාණිජයේ සීමානින්වල නැහැනේ. අපිට ඕනනම් යම්කිසි භාණ්ඩයක් ලංකාවේ විකුණුම් කරුගෙන් ගන්නත් පුළුවන්. ඉන්දියාවේ කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන්. ඇමරිකාවෙන් ගෙන්න ගන්නත් පුළුවන්. අනික ඉක්මනින් ලැබෙනවා. තේරුණාද? අනික පහසුයි, ආරක්ෂිතයි. විවහාර මුදල් වගේ ගණන් කර ඉන්න දෙයක් නැහැ. ඊ-කෑෂ් වලින් නැත්තම් විද්‍යුත් මුදලින් ගෙවීම කරන්න පුළුවන්. මෙන්න මේ වගේ සෑම පක්ෂයකටම ගනුදෙනු කරුවන්ට, ව්‍යාපාරිකයින්ට, සමාජයට හැම දෙනාටම වාසිදායක නිසා තමයි අද ලෝකෙ වගේම ලංකාවෙත් එන්නම විද්‍යුත් වාණිජය නැත්නම් ඉලෙක්ට්‍රොනික වාණිජයට වැඩි නැඹුරුවක් තියෙන එක ප්‍රවණතාවක්. පැහැදිලි නිසා මේ පාඩම ප්‍රායෝගිකයි. අපේ ජීවිතවලටත් සම්බන්ධයි. තේරුණාද? ඒත් එකම මේක ප්‍රවණතාවක් නිසා ලෝකෙ නැගී එන සංවර්ධනය වන වෙළඳ සංකල්පයක් නිසාම හැම අවුරුද්දකම සෑම අවුරුද්දකම අවම ප්‍රශ්න එකක් අහනවාමයි. ඒක ඔබට 2021 පටන් ගත්තම ආපස්සට අවුරුදු 20ක ප්‍රශ්න පත්‍ර ඉතිහාසයක් විමර්ශනය කරන්න බලන්න. එකම අවුරුද්දකවත් අහන්නේ නැති අවුරුද්දක් නෑ, අහනවාමයි. ඇතැම් විට ප්‍රශ්න දෙකක් තුනක් අහපු අවස්ථාවක් තියෙනවා. මොකද මේක ඒ තරම දැන් ලෝකේ හරිම ක්‍රියාශීලී
වේගෙන් ව්‍යාප්ත වන සංකල්පයක් නිසා තමයි ප්‍රධාන පාලක පරීක්ෂකතුමා ප්‍රශ්න පත්‍රය සම්පාදනය කිරීමේදී විද්‍යුත් වාණිජයට එක ප්‍රශ්නයක් හරි බර තබන්න අමතක කරන්නේ නැත්තේ. ඒ නිසා අපි අද දවසත් සතුරුදායක දවසක්. මොකද අනිවාර්යයෙන්ම විභාගයට එන ප්‍රශ්නයකට පිළිතුරු ගොනු කරගන්න අවස්ථාව ලැබෙන පරිච්ඡේදයක්. පැහැදිලිනේ? රයිට්. අපි මුලින්ම බලමු විද්‍යුත් වාණිජයට පෙර විද්‍යුත් ව්‍යාපාර. දැන් විද්‍යුත් ව්‍යාපාරත් එක්කමනේ මේ සංකල්ප එළියට එන්නේ. තේරුණාද? e-business නැත්නම් ඉලෙක්ට්‍රොනික බිස්නස්. විද්‍යුත් ව්‍යාපාර මේකට ඉතින් ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර කියලා කියන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර කියලා කියන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර කියලා කියන්නත් පුළුවන්. වෙළඳ කටයුතු වලට අමතරව නිෂ්පාදන, අලෙවිකරණ, ගිණුම් කරන, මානව සම්පත් කළමනාකරණ කටයුතු ආදී සියලුම අභ්‍යන්තර ක්‍රියාවලීන් පරිගණක ජාල භාවිතා කරමින් සිදු කරන ව්‍යාපාර විද්‍යුත් ව්‍යාපාර ලෙස හැඳින්වේ. ඔක තමයි දෙන්න පුළුවන් හොඳම නිර්වචනය. විද්‍යුත් ව්‍යාපාර විභාගයට වරින් වර අහනවා. වෙළඳ කටයුතු වලට අමතරව, ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගැනීමේ විකිණීමේ කටයුතුත් අදාළයි. ඒකත් ඇතුළත්. නමුත් ඒක පමණක් නොවෙන් එහාට යනවා. ඊට අමතරව නිෂ්පාදන කටයුතු, අලෙවිකරණ කටයුතු, ගිණුම් කරන කටයුතු, මානව සම්පත් කළමනාකරණ කටයුතු ආදී සියලුම අභ්‍යන්තර ක්‍රියාවලීන් පරිගණක ජාල භාවිතා කරමින් සිදු කරන ව්‍යාපාර තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. පැහැදිලිනේ? එහෙනම් ඕනෑම ව්‍යාපාරයක ඕනෑම ව්‍යාපාර කාර්යයක් පරිගණක ජාල සම්බන්ධ කරගනිමින් දියත් කරනවද එවැනි ව්‍යාපාර තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. දැන් සේවකයන් ආකර්ෂණය, බඳව ගැනීම, පුහුණු කිරීම, සංවර්ධනය කිරීම වැනි දේවල් පවා පරිගණක ජාල ඔස්සේ අද ක්‍රියාත්මක වෙනවා. ගිණුම් කරන ක්‍රියාවලිය පරිගණක ජාල ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් පැරණි ආයතනට ගියාම accounting division එක ගිණුම් කරන අංශයට ගියාම ලෙජර් ගණනාවක් දකින්න පුළුවන්. කබඩ් ගණනාවක එක එක ලෙජර් තියෙනවා. ගිණුම් අඩංගු. අද ඒක මුකුත් නැහැ. අද බොහොම සරලයි. හේතුව මොකද්ද? පරිගණක ජාල මගින් තමයි ගිණුම් කරන ක්‍රියාවලියත් යන්නේ. පරිගණකය තුල විවිධ පරිගණක වැඩසටහන් තුල තමයි ලෙජර් ගිණුම් ඇතුළත් කරලා තියෙන්නේ. සරලයි. තේරුණාද? ඒ වගේ කිසියම් ව්‍යාපාරයක සියලුම ව්‍යාපාර කටයුතු පරිගණක ජාල භාවිතා කරමින් ඉතා කාර්යක්ෂම ලෙස ඒ වගේම නිවැරදි ලෙස ක්‍රියාත්මක කරනවද එවන් ව්‍යාපාර තමයි විද්‍යුත් ව්‍යාපාර කියලා කියන්නේ. පැහැදිලිනේ? විද්‍යුත් ව්‍යාපාරයක පවතින අංශ අතර සිදුවන තොරතුරු හෝමාරුව සහ සමායෝජන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරනවා. අනිවාර්යයෙන්ම විද්‍යුත් ව්‍යාපාරයක පවතින අංශ අතර තොරතුරු හෝමාරුවක් වෙන්න එපේ. ගැනුම් අංශේ විකුණුම් අංශය අතර, මානව සම්පත් අංශය අලෙවිකරණ අංශය අතර, ඒ වගේ ඒ අංශ අතර තොරතුරු හෝමාරුවයි අංශ අතර සමායෝජනය සම්බන්ධීකරණයයි අනිවාර්යයෙන්ම කරන්නේ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින්. මේ රූපෙන් පෙන්눔 කරන්නේත් එවැනි e-business එකකට අදාළ ක්‍රියාකාරකම් සහ උපකරණ මෙවලම් තමයි උගින් පිළිබිඹු කරන්නේ. අපි ඊළඟට බලමු විද්‍යුත් වාණිජය නැත්නම් විද්‍යුත් වෙළඳාම කියලාත් කියනවා. මේකට ඉලෙක්ට්‍රොනික වාණිජය කියලා කියන්නත් පුළුවන්. තේරුණාද? ඉලෙක්ට්‍රොනික වෙළඳාම නැත්නම් ඉලෙක්ට්‍රොනික වාණිජය එක තුරු වෙන්නේ. ඉලෙක්ට්‍රොනික වාණිජය. ඉලෙක්ට්‍රොනික වාණිජය. එහෙම කියන්න පුළුවන්. දැනට ප්‍රශ්න පත්‍රයේ බාරව ඉන්න ප්‍රධාන පාලක පරීක්ෂකවරයා නොවේ. මිට කලින් හිටපු පාලක පරීක්ෂකවරයා ප්‍රශ්න පත්‍රය බාරගත්ත පළවෙනි අවුරුද්දෙම අර පිළිතුරුපත් සමීක්ෂණයේ ආරම්භක සම්මන්ත්‍රණයේදී පිළිතුරුපත් පරීක්ෂකවරු සහ වරියන්ට මාකින් ස්කීම් එක පිළිබඳ දැනුවත් කරන ඒ මාකින් ස්කීම් එක විශ්ලේෂණය කර දෙන උපදේශක සම්මන්ත්‍රණයේදී පැහැදිලිවම කියලා තියෙනවා විද්‍යුත් වාණිජය කියන වචනේ භාවිතය මේ අවුරුද්දෙන් අවසන් කරන්න. අවසానයි. අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික
වාණිජය කියලා භාවිතා කරන්න කියලා. එහෙම ඉල්ලීමක් කරා. ඉතින් ඇත්තටම අපි වුණත් වෙනස් වුණා ඒ අවුරුද්දෙන් පස්සේ. නමුත් දැන් ඒ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා නොවේ. දැන් ප්‍රශ්න පත්‍රයේ බාරව ඉන්නේ. දැන් ඉන්නේ වෙනත් උගත් කෙනෙක්. එයාගෙන් එහෙම ප්‍රශ්නයක් අපට ඇති වෙලා නැහැ. ඒ නිසා දැන් එහෙම අපි ඒ පරිවර්තන වෙන්න යන මේ දෙකම භාවිතා කරන්න. දැන් ඒ කලින් හිටපු සර් කිව්වේ ඉලෙක්ට්‍රෝනික වාණිජය කියන වචනේ පාවිච්චි කරන්න කියලා. විද්‍යුත් එපා කියලා. ඉතින් ඕක ටිකක් විවාදිත ප්‍රශ්නයක්. මොකද ඉලෙක්ට්‍රෝනික කියන එකේ සැබෑ සිංහල අරුත ඉලෙක්ට්‍රෝනික නෙවෙයිනේ. ඉලෙක්ට්‍රෝනික කියන වචනේ ඉලෙක්ට්‍රෝනික කියන වචනේ සැබෑ සිංහල අරුත ඉලෙක්ට්‍රෝනික නෙවෙයිනේ. විද්‍යුත්. ඒක හරි වචනේ විද්‍යුත්නේ. ඉතින් ඒ නිසා විද්‍යුත් වාණිජය කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් කමක් නෑ දෙකම හුරු වෙන්නකෝ. විද්‍යුත් වාණිජය ඉලෙක්ට්‍රෝනික වාණිජය ඊ-කොමර්ස් නැත්නම් ඉලෙක්ට්‍රොනික කොමර්ස් කියන එක තමයි ඉලෙක්ට්‍රෝනික හෝ විද්‍යුත් වාණිජය කියන්නේ. රයිට් දැන් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ කියන්නේ විද්‍යුත් වෙළඳාම යනු භාණ්ඩා සේවා මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධති හරහා සිදු කිරීම. විද්‍යුත් වාණිජය කියන්නේ විද්‍යුත් වෙළඳාම කියන්නේ භාණ්ඩා සේවා මිලදී ගැනීමයි විකිණීමයි. මේ ඉතින් මාරු වුණාට කමක් නැහැ. කො විකිණීම හා මිලදී ගැනීම. කටයුතු අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධති හරහා සිදු කරනවා නම් ඒක තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. නැත්තම් මේක මීටත් වඩා සරලව කියන්න පුළුවන්. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය. ඒත් හොඳටම ඇති. තේරුණාද? අන්තර්ජාලය හරහා භාණ්ඩා සේවා විකිණීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කිව්වොත් ඒත් හොඳටම ඇති විභාගයට. මට මතකයි මාර්ක් ඩිස්කිම් කීපයකම ඔය වගේ උත්තරයක් තමයි අපේක්ෂා කරලා තිබුණේ. නමුත් ඊට වඩා හොඳ ප්‍රශස්ත පරිපූර්ණ උත්තරයක් තමයි මේ දුන්නේ. භාණ්ඩා සේවා මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධති හරහා සිදු කිරීමයි කියලා. දැන් අන්තර්ජාලය කියන්නේ මොකද්ද? ලොව පුරා විසිරුණු පෞද්ගලික පරිගණක මෙන්ම පොදු පරිගණක ජාල සමූහයක එකතු වන්නේ. එහෙනම් අපිට අන්තර්ජාලය ගැන විතරක් කතා කරන්න බෑ පරිගණක තොරතුරු පද්ධති ගැන කතා නොකර. මොකද අන්තර්ජාලය හැදිලා තියෙන්නේ පරිගණක තොරතුරු පද්ධති සමූහයක් මගින් තමයි. තේරුණාද? ඒ නිසා අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධති භාවිතා කරමින් භාණ්ඩා සේවා මිලදී ගැනීම විකිණීම නම් ඒක විද්‍යුත් වාණිජය. විද්‍යුත් ව්‍යාපාර අර්ථි පුළුල්. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධති මගින් භාණ්ඩා සේවා මිලදී ගැනීම විකිණීම පමණක් නොවේ. මිලදී ගැනීම හා විකිණීම සිදු කරන අතරම සෙසු ව්‍යාපාර කාර්යයන්ද කරනවා නම් ඒක තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. නැත්නම් සරලව කිව්වොත් ව්‍යාපාරික සියලුම කාර්යයන් අන්තර්ජාලය ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධති භාවිතා කරමින් සිදු කරන විට එවැනි ව්‍යාපාර අපි නම් කරනවා විද්‍යුත් ව්‍යාපාර කියලා. විද්‍යුත් ව්‍යාපාරයක එක කොටසක් තමයි එතකොට විද්‍යුත් වාණිජය කියන්නේ. එහෙනම් විද්‍යුත් වාණිජයට වඩා විද්‍යුත් ව්‍යාපාර සංකල්පේ ලොකුයිද පොඩිද? ලොකුයි. නැත්තම් පුළුල්. පැහැදිලිනේ? ඒ අනුව විද්‍යුත් වාණිජය anu විද්‍යුත් ව්‍යාපාරවල එක් කොටසක් පමණි ඔන්න. විද්‍යුත් වාණිජය කියන්නේ විද්‍යුත් ව්‍යාපාරවල එක් කොටසක් පමණි. එක් කොටසක් පමණි. තේරුණාද? එනම් වෙළඳ කටයුතු හා වෙළඳාම සඳහා සහාය වන ප්‍රවාහන, sannivedana, බැංකු වැනි උපකාරක සේවා කටයුතුද විද්‍යුත් ජාල ඔස්සේ සිදු කරයි. තේරුණාද? එහෙනම් වෙළඳාම, sannivedana, බැංකු රක්ෂණ වැනි උපකාරක සේවා කටයුතු විද්‍යුත් ජාල ඔස්සේ සිදු වෙනවා. එහෙනම් විද්‍යුත් වාණිජය කියන්නේ එහෙනම් විද්‍යුත් ව්‍යාපාර වල එක අංගයක් පමණයි. එහෙනම් විද්‍යුත් වාණිජයට වඩා පුළුල් ක්‍රියාවක් තමයි විද්‍යුත් ව්‍යාපාර වලින් ගම්‍යමාන වෙන්නේ. පැහැදිලිනේ? විභාගෙට නිතරම අහනවා. අඩු ගානේ එක ප්‍රශ්නයක දැන් රෝම ඉලක්කම් අපි තුමු 4 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 3 අයන්න. විද්‍යුත් වාණිජයෙන් අදහස් කරන්නේ කොහොමද? ওই ප්‍රශ්නේ නිතරම අහනවා. ආයන්නෙන් අහන ඊට පස්සේ අමතර දේවල්. විද්‍යුත් වාණිජය මගින් පාරිභෝගිකයට ලබාගත හැකි වාසිය. නැතා වාසිය අවශ්‍ය දෙකම. ඒ අහන්න පෙර සාමාන්‍යයෙන් ලකුණු එකක ප්‍රශ්නයක් අහනවා නිර්වචනයේ විද්‍යුත් වාණිජය. මෙන්න මේ නිර්වචනය හෝ නැත්නම් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩා සේවා මිලදී ගැනීම හා විකිණීම කුවත් හොඳටම ඇති. එහෙම නැත්නම් අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු පද්ධතිය ඔස්සේ භාණ්ඩා සේවා මිලදී ගැනීම හා විකිණීමේ ක්‍රියාවලිය කුවත් ඒත් හරියි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට
විද්‍යුත් වෙළඳපොළ. දැන් විද්‍යුත් වෙළඳාම ගැන කතා කරනකොට අපිට කතා නොකරම බැරි සංකල්පයක් තමයි විද්‍යුත් වෙළඳපොළ. ඊ-මාකට්, ඉලෙක්ට්‍රොනික මාකට්. අද වෙළඳපොළ පවා විද්‍යුතාකාර සිදුවෙන්නේ. වෙළඳපොළ පවා භෞතිකව සිදුවෙන්නේ. දැන් සම්ප්‍රදායික වාණිජය කියන්නේ ගැනුම්කරු, විකුණුම්කරු භෞතිකව සම්මුඛ වී, හමු වී, යම් තැනකදී හමු වී භාණ්ඩා සේවා මුදල් ගෙවලා මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලියනේ. එතන වෙළඳපොළ අපිට දකින්න පුළුවන් මාකට් ප්ලේස් එකක් දකින්නවනේ. වෙළඳපොළ ස්ථානයක් දකින්නවා. නමුත් විද්‍යුත් වෙළඳාමේදී එහෙම භෞතිකව දකින්න පුළුවන් දෘශ්‍යමාන වූ වෙළඳපොළ ස්ථානයක් නැහැ. තියෙන වෙළඳපොළ අවකාශයක් පමණයි. මාකට් ස්පේස් එකක්. ඒ කියන්නේ දැන් වෙළඳපොළක් කියන්නේ ගනුදෙනුවක් හෝ ගනුදෙනු සමූහයක් සිදුවන තැනනේ. තේරෙනවද? විද්‍යුත් වෙළඳාමේදී ගනුදෙනුවක් වෙනවා. ඒ තැන අපිට පෙන්වන්න බෑ. ඒ තැනේ සීමාව නැහැ. සමහරට ගැනුම්කරු ඉන්නේ ලංකාවේ, මම විකුණුම්කරු ඉන්නේ ඇමරිකාවේ. තේරෙනවද? එහෙනම් ඒ ලංකාවේ මමත් ඇමරිකාවේ විකුණුම්කරුවත් අතර තමයි ගනුදෙනුව වෙන්නේ. ඒතර බලන්න ඒක දැන් එහෙනම් ඒ ලංකාව සහ ඇමරිකාව අතර තමයි වෙළඳපොළ දිගහැරෙන්නේ. ඉතින් වෙළඳපොළේ සීමාව අපිට පෙන්වන්න බෑ. භෞතිකව පෙන්වන්න බෑ. ඒකයි අවකාශයක් කියන්නේ. තේරුණාද? පරිගණක හා sannivedana තාක්ෂණයේ මගින් පරිගණක හා sannivedana තාක්ෂණයේ මගින් විද්‍යුත් අතරමැදියෙකුගේ මැදිහත් වීමෙන් අන්න එක වැදගත්ම දේ. විද්‍යුත් අතරමැදියෙකුගේ මැදිහත් වීමෙන් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් රාශියක් සම්බන්ධ කරමින් සිදු කරන විද්‍යුත් ගනුදෙනු සමූහයක් ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක්. අන්න විද්‍යුත් ගනුදෙනු සමූහයක් ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක් තමයි විද්‍යුත් වෙළඳපොළ කියලා කියන්නේ. තේරෙනවනේ? පරිගණක හා සංවේදන තාක්ෂණයේ මගින් විද්‍යුත් අතරමැදියෙකුගේ මැදිහත් වීමෙන්. ඒ කියන්නේ දැන් අපි දන්නවා සාමාන්‍ය සම්ප්‍රදායික වාණිජ දරුවනේ නිෂ්පාදකයා සහ ගැනුම්කරු. නැත්නම් විකුණුම්කරු සහ ගැනුම්කරු. නිෂ්පාදකයා හෙවත් විකුණුම්කරුයි එක පැත්තක, අනිත් පැත්තේ ගැනුම්කරු නැත්නම් පාරිභෝගිකයෝ. අතර භාණ්ඩ බෙදා හැරීමේ නැත්නම් ගලා යාමේ ක්‍රියාවලියේදී විවිධ අතරමැදියෝ සම්බන්ධ වෙනවනේ. නියෝජිතයෝ, තොග වෙළෙන්දු, සිල්ලර වෙළෙන්දු. ඒගොල්ලන්ගෙන් අපි ගන්නෙ. ඒ වගේ විද්‍යුත් වෙළඳාම් ක්‍රියාවලියේදීත් මොකද වෙන්නේ? නිෂ්පාදකයයි ගැනුම්කරු අතර අතරමැදියෝ ඉන්නවා. ඒ කවුද? විද්‍යුත් අතරමැදියන්. අර වගේ භෞතික අතරමැදියන් නෙවෙයි. තේරුණාද? එහෙනම් පරිගණක හා sannivedana තාක්ෂණය මගින් මේකම කිව්වට කමක් නැහැ. අන්තර්ජාල තාක්ෂණිකොත් එත් හරි. මේ දෙකටම පොදු අපිට දාන්න පුළුවන්. පරිගණක හා sannivedana තාක්ෂණය කියන එකට ඕනනම් දාන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ ඒත් හරි. අන්තර්ජාලය ඔස්සේ කිව්වොත් ඒත් හරි. කැමති එකක් ඕන. පරිගණක හා sannivedana තාක්ෂණය මගින් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ නැත්නම් අන්තර්ජාලය මගින් විද්‍යුත් අතරමැදියෝගේ මැදිහත් වීම ඕනෙමයි. මොකද විද්‍යුත් අතරමැදියෝ ඉන්නවා. විද්‍යුත් අතරමැදියන්ගේ මැදිහත් වීමෙන් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් රාශියක් සම්බන්ධ කරමින් භෞතිකව නෙමෙයි. මේ අතරමැදියව සම්බන්ධීකරණය කරන්නේ. සම්බන්ධ කරමින් සිදු කරන විද්‍යුත් ගනුදෙනු සමූහයක් ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක්. ඕනෑම අවස්ථාවක් ස්ථානයක් කියන්නේ බෑනේ. ඕනම අවස්ථාවක විද්‍යුත් ගනුදෙනු වෙනවද? ඒක තමයි ඊ-මාකට් කියන්නේ. විද්‍යුත් වෙළඳපොළ කියන්නේ. පැහැදිලිද? විකුණුම්කරුවන් තෝරා ගැනීම, මිල එකගතාවය, මිල පිළිබඳ අපි එකගත්වයට පැමිණීම කියන එක. ඇනවුම් කිරීම, ගෙවීම් පියවීම ආදී සියලුම කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරයි. එම නිසා මේ තුල වෙළඳපොළ ස්ථානයක් මාකට් ප්ලේස් නොමැති අතර වෙළඳපොළ අවකාශයක් මාකට් ස්පේස් පමණක් ක්‍රියාත්මක වෙයි. නැත්නම් නිර්මාණය වෙයි. තේරුණානේ? දැන් මේ විද්‍යුත් වෙළඳාමේදී වෙන්නේ අපි විකුණුම්කරුවන් නැත්නම් සැපයුම්කරුවන් අපි තෝරා ගන්නවා, හඳුනා ගන්නවා. ඒගොල්ලොත් එක්ක අපි මිල විමසුම් යවනවා, මිල කියුම් ගෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔක්කොම යවන්නේ විද්‍යුත් ආකාරයට, විද්‍යුත් තැපෑලෙන්. මිල කියුම ආපස්සේ අපි එකඟ වෙනවා. ඒගොල්ලන්ගේ මිල දී ගන්න. ඒකම අපි ඊට පස්සේ ඇනවුම් කරනවා. ඒත් අන්තර්ජාල උස්ස කරන්නේ. විද්‍යුත් තැපැලෙනුමක් විදියට. හරිද? ඊට පස්සේ ගෙවීම් පියවනවා. ඒ කරන්නේත් කොහොමද? ණයපත්‍රෝ හරපත් භාවිතා කරලා බැංකු වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා අදාළ විකුණුම්කරුවගේ ගිණුම් අංකයට අපේ ගිණුමෙන් සල්ලි අපේ ගිණුමෙන් හර කරලා බැර කරනවා. ඒ ගෙවන්නේත් විද්‍යුත් ආකාරයට. තේරුණාද? සියලුම කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරයි. එම නිසා මේ තුල අපිට භෞතිකව දකින්න පුළුවන් වෙළඳපොළ ස්ථානයක් නිර්මාණය වෙන්නේ නැහැ. වෙළඳපොළ ස්ථානයක් නොමැති අතර වෙළඳපොළ අවකාශයක් පමණක් නිර්මාණය වෙනවා. ක්‍රියාත්මක වෙනවා. මාකට් ස්පේස් එක.
පැහැදිලි නේ? එහෙනම් විද්‍යුත් වෙළඳාමේදී සිදුවන සියලුම ගනුදෙනු විද්‍යුත් අතරමැදියෙකුගේ දායකත්වයෙන් විද්‍යුත් ආකාරයට සිදු වෙනවා. ඒ විද්‍යුත් ආකාරයට සිදුවන ගනුදෙනු හෝ සියලුම ගනුදෙනු සිදුවන ඕනෑම අවස්ථාව ස්ථානයක් කියන්න බැහැනේ. ඕනෑම අවස්ථාව තමයි විද්‍යුත් වෙළඳපොළ කියන්නේ. එහෙනම් ඒ අවස්ථාව තුල වෙළඳපොළ ස්ථාන බිහි වෙන්නේ. බිහි වෙන්නේ වෙළඳපොළ අවකාශයක් පමණයි. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු විද්‍යුත් ව්‍යාපාර හා විද්‍යුත් වාණිජ්‍ය අසමානතා. දෙකක් නෙමේ දෙක. මේ දෙකෙන් පුළුල් සංකල්පය මොකද්ද? විද්‍යුත් ව්‍යාපාර. විද්‍යුත් වාණිජ්‍ය මොකද්ද? පටු සංකල්පය. ඒ කියන්නේ විද්‍යුත් ව්‍යාපාර කියන එක ඇතුලේ තියෙන එක අවස්ථාවක් තමයි විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් වාණිජ්‍ය තවත් අවස්ථා එකතු වුණාම තමයි විද්‍යුත් ව්‍යාපාර හැදෙන්නේ. නැත්තම් ව්‍යාපාරයක සියලුම කටයුතු විද්‍යුත් ආකාරයට සිදු වේ නම් ඒක තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. නැත්නම් අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු ජාල සම්බන්ධ වී නැත්නම් සම්බන්ධ කරගනිමින් සියලුම ව්‍යාපාර කටයුතු සිදු කරනවා නම් ඒක තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. ඒතකොට ඒක ඇතුලේ කරන එක දෙයක් මොකද්ද? අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත තොරතුරු ජාලයක් ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම කිරීමත් කරනවා. අන්න ඒකට විතර අපි කියන්නේ විද්‍යුත් වාණිජ්‍ය කියලා. ඒකට විතර අපි කියන්නේ විද්‍යුත් වාණිජ්‍ය කියලා. ඒක ඔයගොල්ලෝ අහන්න පුළුවන් අන්තර්ජාලයේ ප්‍රමුඛ තොරතුරු පරිගණක සංනිවේද ජාලයක් ඔස්සේ නිෂ්පාදන කටයුතු සැලසුම් කරලා නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒකට මොකද්ද කියන්නේ? ඒකට තමයි සංකල්පයක් විශේෂයෙන් මවල නැහැ සිලබස් එකේ. ඒකට කියන්න පුළුවන් මොකද්ද? විද්‍යුත් නිෂ්පාදනය. විද්‍යුත් නිෂ්පාදනය. අන්තර්ජාලය ඔස්සේ සේවකයන්ට රැකියා බෑරතු දැන්වීම ප්‍රසිද්ධ කරලා අන්තර්ජාලය ඔස්සේ ඒගොල්ලෝ ගෙන්නගෙන අන්තර්ජාලය ඔස්සේ මංගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට සම්මුඛ පරීක්ෂණ පවත්වලා සේවකයන් තෝරගෙන ඒගොල්ලන්ට අන්තර්ජාලය ඔස්සේම මංගත ක්‍රමයට ඒගොල්ලෝ වැඩ පවරනවා. ගෙදරින් ධම්ම කරන්න. කරලා ඒගොල්ලෝ අපට ප්‍රතිඵල එවනවා. ගෙවීම් කරනවා. තේරුණාද? එවන ඒක මොකක්ද? අන්තර්ජාල අලෙවිකරණය. අන්තර්ජාල අලෙවිකරණය. ඒව භාවිතාවේ තැන් තියෙන ඉස්සරහ මේ කියන්නේ එක පාඨමාවලදී අපේ සිලබස් එකේදී අපිට නිර්දේශ කරලා තියෙන එකෙන් අන්තර්ජාල ඔස්සේ මිලදී ගැනීම විකිණීම කරනවා නම් අන්න ඒක තමයි විද්‍යුත් වාණිජ්‍ය. ඒක තමයි කරන්න කියලා තියෙන්නේ. තේරෙනවනේ? හරි. එතකොට විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජ්‍ය අසමානතා. මුල් පැත්තට විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වාණිජ්‍ය මතකයිනේ. අසමානතාන හැම වෙලාවෙම මම හිතන්නේ දැන් 50 වාරයක් විතර නම් කියලා දීලා ඇති. දෙපැත්තට දාන ශීර්ෂ දෙකක් දාලා දෙපැත්තටම අංක දානවා නම් වඩා හොඳයි. මේ පැත්ත සම්පූර්ණ උත්තරයක් වශයෙන් ලියන්න. මේ පැත්ත පුළුවන් නම් කෙටි කරලා ලියන කාලිතුරු කරගන්න. මතකනේ ක්‍රමය මේක පැහැදිලි. අංක දානවා, රූලක් කරිනවා. පරීක්ෂකවරයාට හරිම නිස්කලංකව මේක පිළිතුරු පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒ වුණාම පරීක්ෂකවරයා අපේ පැත්තට නැඹුරු වෙනවා. ඒ නැඹුරුව යනු ඔහුගෙන් හෝ ඇයගෙන් ලකුණු භාගයක් ලකුණු එකක් හරි අපිට වැඩිපුර ලැබෙනවා කියන එකයි. අන්න එහෙම සූක්ෂම වේදී වුණ අපි විභාගෙ ලියන සූදානම් වෙන්නේ. පළවෙනි එක තමයි සියලුම ව්‍යාපාර කටයුතු අයත් වෙනවා. විද්‍යුත් ව්‍යාපාර වලට සියලුම ව්‍යාපාර කටයුතු අයත් වෙනවා. විද්‍යුත් ආකාරයට අන්තර්ජාලය හා පරිගණකගත තොරතුරු ජාල ඔස්සේ සියලු ව්‍යාපාර කටයුතු කරනවා. ඒක තමයි විද්‍යුත් ව්‍යාපාර කියලා අපි දැන් කතා කරේ. එහෙනම් සියලු ව්‍යාපාර කටයුතු අයිති. විද්‍යුත් වාණිජයට මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් පමණක් ඇතුළත්. මිලදී ගැනීම විකිණීම. ඒකට ඇනෝම් කිරීම, තොරතුරු විමසීම ඒවත් අයිති. හරිද? මිලදී ගැනීම හා විකිණීම සබැඳි ක්‍රියාකාරකම් විතරයි විද්‍යුත් වාණිජයට අයිති වෙන්නේ. ඊළඟට මේ පුළුල් සංකල්පයක් වේ. විද්‍යුත් ව්‍යාපාර සාපේක්ෂව පුළුල්. නමුත් විද්‍යුත් වාණිජ්‍ය සාපේක්ෂව මොකද වෙන්නේ? විද්‍යුත් ව්‍යාපාරවල කොටසක් පමණක් වේ. එනම් පටු ක්‍රියාවලිය. එහෙම ලියුවත් කමන්නේ. පටු ක්‍රියාවලියක් වේ. එහෙම ලියුවත් හරියි. පටු ක්‍රියාවලිය. හරිනේ. මේක පුළුල් සංකල්පයක්. විද්‍යුත් ව්‍යාපාරවලම මේ පුළුල් සංකල්පයේම කොටසක් තමයි විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ. තේරුණානේ? ඒ කියන්නේ විද්‍යුත් ආකාරයට මිලදී ගැනීම විකිණීම. තව විද්‍යුත් ආකාරයට නිෂ්පාදනය වෙනවා. විද්‍යුත් ආකාරයට ප්‍රවර්ධන කටයුතු කරනවා. විද්‍යුත් ආකාරයට මානව සම්පත් හසුරවනවා. ඒ සියල්ලම තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. තේරෙනවනේ? ඊළඟට මේ ව්‍යාපාර අභ්‍යන්තරයට නැඹුරුවක් ඇත. දැන් විද්‍යුත් ව්‍යාපාර කිව්වම ගොඩක් ව්‍යාපාර අභ්‍යන්තරයට ටිකක් නැඹුරුයි නේද? නිෂ්පාදනය කරන්නේ කොහොමද ව්‍යාපාරේ? අලෙවිකරණේ ව්‍යාපාරයෙන් කරන්නේ. සේවකයන් හසුරවන්නේ කොහොමද ව්‍යාපාරය ඇතුලේ? දැන් මිලදී ගැනීමේදී මිලදී අරගෙන දේවල් ගේන්නේ ව්‍යාපාරය තුලට. හැබැයි විකිණීමේදී එළියට යනවා. බාහිරින් නැඹුරු වෙනවා.
සමස්තයක් වශයෙන් ගත්තම වැඩිපුර ක්‍රියාකාරකම් වෙන්නේ තුලනේ. ඒ නිසා අපි කියනවා ව්‍යාපාර අභ්‍යන්තරයේ නැඹුරුවක් තියෙනවා. නමුත් විද්‍යුත් වාණිජ්‍යද වෙන්නේ මිලදී ගැනීම විකිණීම කියන කොහෙද? ව්‍යාපාරයෙන් එළියට යනවා බාහිර. එහෙනම් බාහිර නැඹුරුවක් ඇති සංකල්පයක් තමයි විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ. උන් වගේ අසමානකම් තුනයි තියෙන. ඒතර මේකේ තුනෙන් දෙකක් ලියන්න ඕනේ. කලාතුරකින් අහන අසමානතා මම හිතන්නේ දෙවරක් විතර අහලා තියෙනවා. ඇහුවොත් අසමානකම් දෙකක් ලියන්න ලකුණු එක බැගින් දෙකක් ලැබෙනවා තියෙන වාරේ. පැහැදිලිනේ? right. අපි ඊළඟට බලමු විද්‍යුත් ව්‍යාපාරවල ලක්ෂණ. විද්‍යුත් ව්‍යාපාර ලක්ෂණ features of e-business. මේක මෙතෙක් විභාගයට අහලම නැති කොටසක් මම මේ කරන්නේ. සමහර 2022 ලියන ඔබට ඉතිහාසයේ ප්‍රථම වතාවට ලැබෙන ප්‍රශ්නේ වෙන්න පුළුවන් මේක. අපි ඒවටත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. මොකද සමහර ටීචර්ස්ලා උගන්වන්නෙත් නැහැ මේ කොටස ඒ නිසා. ගොඩක් අය උගන්වන්න විභාගයට ආවමනේ. මගේ ක්‍රමය වෙනස්. මම විභාගයට පෙර උගන්වන්නේ. විද්‍යුත් ව්‍යාපාර ලක්ෂණ. එකක් තමයි භාණ්ඩ හා සේවා ගනුදෙනුකරුවන්ට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. විද්‍යුත් ව්‍යාපාර නිසා භාණ්ඩ හා සේවා ඉක්මනින් පාරිභෝගික අතරපත් කරගන්න පුළුවන්. දැන් විද්‍යුත් ව්‍යාපාර නොතිබුණා නම් ඒ කියන්නේ විද්‍යුත් ආකාරයට භාණ්ඩ හා සේවා අලෙවි කරන ව්‍යාපාර නොතිබුණා නම් අපිට සාම්ප්‍රදායික විදිහට ගෙන්න ගන්න වෙන්නේ. හිතන්න විදේශයකින් කියලා ඇනෝමක් කරන තිය ඇනෝම අපි එක්කෝ ගුවන් තැපෑලෙන් නැත්තම් මුහු තැපෑලෙන් යන ඒවා සති මාස ගාණක් යනවා. එන්නේ ගුවන් ප්‍රවාහණයෙන් හෝ නැව් ප්‍රවාහණයෙන් එහෙමනේ. නමුත් මෙතන එහෙම නෙවෙයි හරි ඉක්මන්. අපිට සමහරට මේ දැන් ඕඩර් කරා පැය ගාණකින් ගෙන්න ගන්න පුළුවන්. පිටරට භාණ්ඩයක් වුණත් අද ඕඩර් කරා තවස් දෙකකින් පවා කුරියර් සර්විස් එක තුලින් ඒගොල්ලෝ භාණ්ඩය වරවන්නේ. ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද ඒ කියන්නේ? ගනුදෙනුවේ වේගවත් බව. අනිවාර්යෙන් විද්‍යුත් ව්‍යාපාරවලදී ගනුදෙනුව වේගවත් වෙනවා. ගනුදෙනුවේ වේගවත් බව අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. එහෙනම් මේ පළවෙනි කතාවේ කියන්නේ මොකද්ද? ගනුදෙනුවේ වේගවත් වීම කියන එක. ගනුදෙනු වේගවත් වීම. වේගවත් වීම. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි ගනුදෙනුකරුවන්ගේ වුවමනා හඳුනාගෙන ඒවා ඉටු කළ හැකි ලෙස භාණ්ඩ හා සේවා සැපයීම. ගනුදෙනුකරුවන්ගේ වුවමනා හඳුනාගෙන ඒවා ඉටු කළ හැකි ලෙස භාණ්ඩ හා සේවා සැපයීම. තේරුණාද? දැන් සම්ප්‍රදායික වාණිජයට වඩා විද්‍යුත් ව්‍යාපාර තියෙන නිසා විද්‍යුත් ව්‍යාපාරට පුළුවන් ලේසියෙන් ගනුදෙනුකරුවන්ගේ වුවමනා හඳුනා ගන්න. ඒවා ඉටු කළ හැකි ලෙස භාණ්ඩ හා සේවා සැපයන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? මොකද්ද ඒකෙන් හැගෙන්නේ? ගනුදෙනුකරුවන්ගේ වුවමනා හඳුනාගෙන ඒවා ඉටු කළ හැකි ලෙස භාණ්ඩ හා සේවා සැපයන්න පුළුවන්. මොකද ඒ කියන්නේ? දැන් විද්‍යුත් වාණිජය නොතිබුණා නම් සම්ප්‍රදායික වශයෙන් අපි ඉල්ලන භාණ්ඩ නෙවෙයි අපිට එවන්නේ. අලෙවි කරට ඕන දේ අපි මිලදී ගන්න. මෙතන එහෙම නෙවෙයි. මෙතන ගනුදෙනුකරුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම මූලිකත්වය ලැබෙනවා. තේරෙනවද? එහෙනම් ගනුදෙනුකරුගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි තමයි ව්‍යාපාර කටයුතු මෙහෙවන්නේ. විද්‍යුත් ව්‍යාපාරයක් කවදාකවත් එයාලට ඕන දේ අපිට එවන්නේ නැහැ. අපි ඉල්ලන දේ තමයි ඒගොල්ලෝ එවන්නේ. එහෙනම් මොකද මේක කියන්නේ? ගනුදෙනුකරුගේ වුවමනාවන් වලට ගැළපීම නේ. එහෙනම් ගනුදෙනු කරුවන්ගේ වුවමනා වලට ගැළපීම. හරිනේ. තුන්වෙනි ලක්ෂණය තමයි පරිගණක සහ sannivedana තාක්ෂණය ඔස්සේ අවම ක්‍රියාකාරකම් තුලින් ගනුදෙනු ඉටු කිරීම. දැන් විද්‍යුත් ව්‍යාපාර තව ලක්ෂණයක් තමයි පරිගණක හා sannivedana තාක්ෂණය ඔස්සේ හැම දෙයක්ම කරන්නේ. එහෙම කරන නිසා අවම ක්‍රියාකාරකම් තුලින් ගනුදෙනු ඉෂ්ට කරනවා. ඒ කියන්නේ ලිපි ලේඛන භාවිතය අඩුයි. තේරෙනවද? භාවිතා කරන උපකරණ අඩුයි. මොකද මේ කියන්නේ? ගනුදෙනු වල පහසුව. අනිවාර්යයෙන්ම ගනුදෙනු ඉෂ්ට කිරීම පහසුයි. එහෙනම් තුන්වෙනි එක තමයි ගනුදෙනු වල පහසුව. ගනුදෙනු වල පහසුව. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ අවස්ථාව. හතරවෙනි ලක්ෂණය. භාණ්ඩයට අදාළ විවිධ තොරතුරුද ලබාගත හැකි නිසා නිෂ්පාදිතවල අගය හෙළයයි. විද්‍යුත් ව්‍යාපාරවල තියෙන තවත් ලක්ෂණයක් එනවා. භාණ්ඩයට අදාළ විවිධ තොරතුරුද ඒ කියන්නේ මොනවද? අමුද්‍රව්‍ය, සෞඛ්‍ය ආරක්ෂිත බව,
වෛද්‍ය නිර්දේශ ආදියත් ලබා ගන්න පුළුවන් නිසා නිෂ්පාදිතවල අගය මිල නෙවෙයි හොඳේ මිල නෙවෙයි අගය ඉහළ යනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් භාණ්ඩයට දාලා තොරතුරු දැන් අපිට කිසියම් භාණ්ඩයක් පමණක් සපයනවා කියන්නකෝ. එච්චරයි. අපි හිතමු දැන් මෙහෙම හිතන්නකෝ A සහ B කියලා ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉන්නවා. තේරුණාද? A සහ B කියන ව්‍යාපාරිකයෝ දෙන්නම සමාන භාණ්ඩයක් තමයි විකුණන්නේ. දෙන්නම නිෂ්පාදකයෝ නෙවෙයි. දෙන්නම නිෂ්පාදකයන්ගේ මිලදී අරගෙන විකුණනවා. ඒතර A කියන භාණ්ඩය විකුණද්දී ඒ අලෙවිකරුට ඒ භාණ්ඩය ගැන තොරතුරු තියෙනවා. කවුද මේක නිෂ්පාදනය කළේ කොහේද? මොනවද භාවිතා කරන අමුද්‍රව්‍ය? මොන වගේ තාක්ෂණයක් පාවිච්චි කරනවද? මොන වගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව මේක හදනවද? මොන වගේ ප්‍රමිතීන් අනුව හදනවද? වඩා හොඳ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ පවා අනුමත කළ තත්ත්වපාලන ක්‍රියාවලියක් තුලින් තමයි මේක හදන්නේ. තේරෙනවද? මේකේදී අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතයි. පරිභෝජනයේ කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ වගේ තොරතුරු මාලාවක් යට දෙන්න පුළුවන් භාණ්ඩයත් එක්ක. අනිත් භාණ්ඩය අලෙවි කරන කෙනාට ඒව මුකුත් කියන්න බෑ. සමහරට අපි අහනවා පාරිභෝගික අහනවා. කවුද දන්නේ මේක හැදුවේ නේ? දන්නේ නැහැ කරන්. ඉතින් මටත් මේ ඒජන්ට්ලා ගෙනත් දෙන්නේ වනේ. මේක කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතද? දන්නේ නැහැ. ඉතින් මමත් ඔක පාවිච්චි කරලා නැහැ. දැන් කියන්නකෝ. එහෙනම් පළවෙනි අවස්ථාවේ භාණ්ඩයේද දෙවෙනි අවස්ථාවේ භාණ්ඩයේද ඔබට වටින්නේ පළවෙනි එක. ඒක වටිනවා. මිල සමානයි. මිල රුපියල් 100යි. නමුත් ඒ 100ට වඩා අපට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැද්ද? අපි දන්නවා මේකේ හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේක අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ ප්‍රමිති තියෙනවා. තත්ත්වපාලන ක්‍රියාවලියක් තියෙන නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් තමයි මේක හදලා තියෙන්නේ. තේරෙනවද? අනික අපි හිතමු හරිත ඇසුරුම් ග්‍රීන් පැකේජ් පාවිච්චි කරලා තියෙනවා. පරිසරයට හානියක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය ආරක්ෂිතයි. සීලුම දේ තියෙනවනේ. එහෙනම් අපිට විශ්වාසයෙන් බය නැතුව එක පරිභෝජනය කරන්න පුළුවන්. එහෙනම් ඒකේ අගේ වැඩි. එහෙනම් ඒකයි මේ කියන්නේ භාණ්ඩයට අදාළ විවිධ තොරතුරු. ඒ කියන්නේ අමුද්‍රව්‍ය, සෞඛ්‍ය ආරක්ෂිත බව, වෛද්‍ය නිර්දේශ, වෛද්‍යරුත් නිර්දේශ කරලා තියෙන මේ භාණ්ඩේ පාවිච්චි කරන මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ආදි වශයෙන්. එහෙනම් ඒක තවත් අගේ වැඩි වෙන්න හේතු වන්නේ. ඒ නිසා නිෂ්පාදිතවල අගේ ඉහළ යනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? නිෂ්පාදිත වටිනාකම ඉහළ යාම. නැත්නම් නිෂ්පාදිත සඳහා ඉහළ වටිනාකම් ඇති කරයි. නැත්නම් ඇති කිරීම. මිල නෙමෙයි ආ. මේ කියන්නේ පාරිභෝගිකයාගේ මානසික ඇගීම. රුපියල් 100 භාණ්ඩ උනා අපිට අපි කියනවා අපෝ මේක රුපියල් 1000ක් වටනවා. ඇයි අපි අස්වල භාණ්ඩ ගත්තොත් සැකෙන් ගන්න ඕනේ මේක අපි දන්නේ නැහැ කොහෙද කියලා. මොනවා අඩංගු කළද දන්නේ නැහැ නේ. අපිට ආහාර ද්‍රව්‍යයක් කියලා මේක අපිට අන්නාසි ඇලර්ජික් අන්නාසි තියනවද දන්නේ නැහැ. එහෙමනේ. දැන් මේකේ තොරතුරු තියෙනවා නම් ඒක අපි දන්නවනේ. හරි වටනවනේ. ඊළඟට පස්වෙනි කාරණේ රට තුල මෙන්ම ඕනෑම රටක ගනුදෙනුකරුවන්ටද භාණ්ඩ හා සේවා සැපිය හැකි වීම. තේරුණාද? විද්‍යුත් ව්‍යාපාරවල තව ලක්ෂණයක් තමයි තමන්ගේ සමීප ගනුදෙනුකරුවන්ට පමණක් නොවේ. රට තුල ඕනෑම ප්‍රදේශයක විවිධ රටවල ඉන්න ගනුදෙනුකරුවන්ටත් භාණ්ඩ හා සේවා ලැබී කරන්න පුළුවන්. දැන් සම්ප්‍රදායික ව්‍යාපාරවලදී වෙන්නේ දැන් මම සාමාන්‍ය සිල්ලර කඩයක් පවත්වගෙන යනවා කියලා හිතන්නකෝ සම්ප්‍රදායිකයි නේද? මට පුළුවන් ද යාපනයට භාණ්ඩ විකුණන්න? බැහැ නෙමෙයි අපහසුයි. ඊටාම අපහසුයිනේ. තේරුණාද? එහෙනම් මම ඒගොල්ලෝ ඇනුම් ගෙන්න ගන්න ඕනේ. සමහරට භාණ්ඩ වාහනකින් බැරි නම් වියදම් වැඩි නම් දුම්රියෙන් ප්‍රවාහනය කරන්න ඕනේ. මම මේ කෙනෙක් පත් කරලා ඉන්න ඕනේ භාණ්ඩ බාරගෙන ගිහලා බාර දෙන්න. දිග වැඩක් නේ කරන්න අපහසුයි. නමුත් විද්‍යුත් ව්‍යාපාරවලට මේක පහසුවෙන් කරන්න පුළුවන්. සියල්ලම අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත ජාල ඔස්සේ කෙරෙන්නේ. ඒ නිසා තොරතුරු විමසීමට උත්තර යවනවා, ඇනෝම් බාර ගන්නවා, මුදල් අපේ කවුන්ටර් එක ගෙවීම් කරව ගන්න පුළුවන් බැංකු වෙබ් එකට ගිහිල්ලා අන්තර්ජාලය ඔස්සේ. තේරෙනවද? හැම දෙයක්ම පහසුයි නිසා ලේසියෙන්ම දේශීය විදේශීය ඕනෑම ආකාරයකට භාණ්ඩ සපයන්න පුළුවන්. එහෙනම් රට තුල මෙන්ම ඕනෑම රටක ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හා සේවා සපයන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? වෙළඳ පොළ පුළුල් වීම. නැත්නම් වෙළඳ පොළ මොකද්ද? අවකාශයක් නේ. වෙළඳ පොළ අවකාශයක්
ඇතිවීම. කියන්නේ වෙළඳ පොලේ සීමාවක් පෙන්වන්න බෑ. ලෝකේ ඕනම රටක කෙනෙකුට අලෙවි කරන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි ඕනෑම මොහොතක ගනුදෙනුකරුවන්ගේ ඇනවුම් ඉටු කිරීමට ක්‍රියා කිරීම. මේකට වෙලාවක් නැහැ. ඕනෑම මොහොතක. දැන් සම්ප්‍රදායික ව්‍යාපාර ක්‍රමයේදී මම සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් කරගෙන මම ප්‍රතිපත්තියක් වශයෙන් රෑ 9ට වහනවා. හරිද? නැවත මම විවෘත කරන්නේ නැහනේ. දැන් මගේ ගෙදරම තිබුණොත් දන්න කෙනෙක් කවුත් මම කතා කරලා දෙන්න පුළුවන්. දැන් ව්‍යාපාර මගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරේ තියෙන්නේ වෙනම ස්ථානයක. මගේ නිවස තියෙන්නේ තව තැනක. මම රෑ 7ට හරි 9ට හරි වෙළඳ ආයතනේ වහලා ගෙදර ආවොත් පස්සේ ආයි ඒක අරින්නේ නැහනේ. එහෙනම් මට නැවත හෙට උදේ විවෘත කරනකම් වෙළඳාමක් කරෙන්නේ නැහැ. ගනුදෙනු වෙන්නේ නැහැ. නමුත් විද්‍යුත් ව්‍යාපාරවල වහන වෙලාවක් නැහැ. පැය 24 පුරාම ගනුදෙනු කරන්න පුළුවන්. ඕනම වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ ඕනෑම මොහොතක ගනුදෙනු කරවන්ගේ ඇනුම් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? දවස පුරාම ක්‍රියාත්මක වෙනවා. නැත්තම් පැය 24 පුරාම සක්‍රිය වෙන කතාවක්. එහෙනම් කියන්න පුළුවන් පැය 24 පුරාම. පැය 24 පුරාම සක්‍රිය වීම. නතර වන වෙලාවක් නැහැ. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජය නැත්නම් විද්‍යුත් වෙළඳාම අතර සම්බන්ධතා නිරූපණය. අපි දැන් මෙතෙක් කතා කරපු විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වෙළඳාම කියන එකේ සම්බන්ධතාවය මෙන්න මේ රූප සරහනිනුත් අපිට පිළිබිඹු කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ පැත්තේ ඉන්නවා වම් අත පැත්තේ සැපෙවුම් කරුවන්. හරිද? දකුණු පැත්තේ ඉන්නවා පාරිභෝගික නැත්නම් වෙළඳපොළ ගනුදෙනු කරුවන්. සැපෙවුම් කරුවෝ පාරිභෝගිකයෝ. එතකොට ඒ සැපෙවුම් කරුවන්ගෙන් බහණ්ඩ මිලදී ගන්න අපිට මේ ව්‍යාපාරයක සැපෙවුම් අංශයක් තියෙනවා නැත්නම් ගැනුම් අංශයක් තියෙනවා. හරිද? ගැනුම් අංශයෙන් තමයි බහණ්ඩ අරගෙන සපයන්නේ කොහෙටද? පාරිභෝගිකයන්ට. ඒ නිසා අපි සැපෙවුම් අංශයක උතර ගැනුම් අංශයක උතර හරි. තව ව්‍යාපාරේ මූල්‍ය අංශයක් තියෙනවා. සමහරට නිෂ්පාදනය කරන ආයතනයක් නම් නිෂ්පාදන අංශයක් තියෙනවා. නිෂ්පාදනය කළා වුණත් සැපෙවුම් අංශයක් අවශ්‍යයි. අමුද්‍රව්‍ය ගන්න එපේ. සමහර නිෂ්පාදනය කළාට අමුද්‍රව්‍ය මෙහෙන් සපය ගන්න ඕනේ. තේරෙනවද? නිෂ්පාදනය කරන්නේ නැත්නම් කෙලින්ම නිමි බහන්න මෙහෙන් සපය ගන්නතොර නිෂ්පාදන කතාවක් නැහැ. තේරෙනවනේ? ඊට පස්සේ අලෙවි කරන අංශයක් තියෙනවා. මානව සම්පත් අංශයක් තියෙනවා. වගේ තොග පාලන අංශයක් තියෙන පුළුවන්. වගේ තියෙනවා අංශ. තේරෙනවනේ? එතකොට මේක වෙන්නේ මේ සියල්ලම විද්‍යුත් ආකාරයෙන් නෙවෙන්නේ මේ මුළු පද්ධතියම තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. මේ මුළු පද්ධතියම තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. තේරුණාද? ඒතර මේ විද්‍යුත් වාණිජය කියන්නේ මොකද්ද? සැපයුම් කරුවන්ගෙන් බහණ්ඩ සපයාගෙන එක්ක නිෂ්පාදනය කරන තැනක් නම් නිෂ්පාදනය කර නැත්නම් නොකර අලෙවිකරණය තුළින් පාරිභෝගිකයට පත් කරනවා. ඒ සියල්ලම කරන්නේ අන්තර්ජාලයේ ප්‍රමුඛ පරිගණකගත ජාලයක් ඔස්සේ නම් ඒක තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. එතකොට මම මාක් කරන්නකෝ මෙන්න මේ රේඛාවෙන් මේ කඩේරෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? විද්‍යුත් වාණිජයේ ගමන් මඟ. මේ තියෙන විද්‍යුත් වාණිජයේ ගමන් මඟ. විද්‍යුත් වාණිජයේ ගමන් මඟ. හරිනේ? මොකද විද්‍යුත් ආකාරයට මිලදී ගැනීම ඕනනම් ගබඩා කරලා ඕන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරලා නැවත අලෙවි කරන තුලින් විකිණීම. එක්කම විද්‍යුත් ආකාරයනේ. එහෙනම් ඒක තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. ඊට අමතරව තව තියෙනවනේ ගැනුම් අංශයෙන් ගැනුම් මිලදී ගන්නවා, නිෂ්පාදන අංශ නිපදවනවා, ඒ වගේ මානව සම්පත් අංශයේ සේවකයන් පුහුණු කරනවා, ගබඩා අංශේ ගබඩා කරනවා, ගිණුම් කරන අංශේ මේවා ගනුදෙනු වශයෙන් ගිණුම්ගත කරන ක්‍රමවත් ඒ සියල්ලමත් වෙන විද්‍යුත් ආකාරයකට නම් ඒ ඔක්කොටම තමයි කියන්නේ විද්‍යුත් ව්‍යාපාර කියලා. එහෙනම් විද්‍යුත් ව්‍යාපාර එක පරිච්ඡේදයක්, එක කොටසක් තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට විද්‍යුත් වෙළඳාමේ නැත්නම් වාණිජයේ ක්‍රියාපටිපාටි. විභාගෙට නිතරම අහනවා. වැඩි ඈතක් නෙමෙයි අවුරුද්දේ ඇහුවා. 2021 වෙනුවෙන් 21 වර්ෂයේ වෙනුවෙන් පැවැත්වූ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ විභාගෙට ඇහුවා. නිතරම අහනෝක. විද්‍යුත් වෙළඳාමේ නැත්නම් වාණිජයේ ක්‍රියාපටිපාටි. නැත්නම් විද්‍යුත් වෙළඳ ගනුදෙනුවක් සිදු වන ආකාරය. ආකාරයේ පියවරෙන් පැහැදිලි කරන්න, විස්තර කරන්න කියලා එනවා. පැහැදිලි කරන්නකොත් මෙතෙක් පැහැදිලි කිරීම නම් අපේක්ෂා කරන්නේ නැහැ. මේ වගේ කරුණු වශයෙන් ලියුවනම් ලකුණු ලැබුණා.
පළවෙනි එක තමයි අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්මුඛ වීම. අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්මුඛ වීම. තේරුණාද? විද්‍යුත් වාණිජ්‍ය ප්‍රථම පියවර ඕකයි. දැන් භෞතික හමු වෙන්නේ නැහැනේ. වෙළඳපොළ ස්ථාන නැහැනේ. අවකාශනේ තියෙන්නේ. එහෙනම් අන්තර්ජාලයෙන් අපි විකුණුම්කරුවන්ගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා අපි ඒගොල්ලන්ගෙන් විස්තර විමසනවා. අපිට විද්‍යුත් තැපැල් පණිවිඩයක් විදිහට විස්තර විමසන බහන්න මිල ඩිස්කවුන්ට් එක කොච්චර දෙනවද? ඒකක වැඩිපුර ගත්තොත් ඩිස්කවුන්ට් එක වැඩි වෙනවද? ප්‍රවාහනය කිරීම ඒගොල්ලෝ කරනවද? ප්‍රවාහන ගාස්තු ෆ්‍රීද? නැත්නම් නිදහස්ද? අපි ඒක ගෙවන්න ඕනද? විස්තර ඔක්කොම අහනවා. විස්තර එවනවා. එහෙනම් ඒක තමයි කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් හමු වීම සම්මුඛ වෙලා අදහස් නැත්නම් තොරතුරු හෝමාරු කර ගැනීම තමයි පළවෙනි කාර්ය වෙන්නේ. දෙවෙනි කාර්යය තමයි වෙළඳ ගනුදෙනුව සංවිධානය කර ගැනීම. වෙළඳ ගනුදෙනුව සංවිධානය කර ගැනීම. තේරෙනවද? ඒ කියන්නේ අපි දෙපක්ෂයේ සාකච්ඡා කළ කියන සාකච්ඡා කියන්නේ විද්‍යුත් තැපැල් පණිවිඩ විදිහට හෝමාරු කරගෙන බලනවා ඇසුරුම් කරන ආකාරයේ එවන්න ඕන විදිය කුරියර් සර්විස් එකකින් එවන්නද සාමාන්‍ය නෞකා ප්‍රවාහනය මගින් එවන්නද ඒක ගාස්තු අඩු වෙනවා ගෝණිය යොත් ටිකක් ගාස්තු වැඩි වෙනවා ආදි වශයෙන් වෙළඳ ගනුදෙනු සංවිධානය කර ගන්නවා. තුන්වෙනි එක තමයි භාණ්ඩ විකිණීමේ හා මිලදී ගැනීමේ කටයුතු සිදුවීම. අනේ ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම දෙකම එකවරන වෙන්නේ. අපි මොකද අනිවාර්යෙන් මිලදී ගැනීම සහ විකිණීම ක්‍රියාත්මක කරනවා. ඊළඟ එක තමයි ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවීම. අපිට පුළුවන් ණයපත් හරපත් කියන මාධ්‍යම් දෙක එකක් පාවිච්චි කරලා බැංකු වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ අපේ ගිණුම හර කරලා මේ ලබන්නගේ ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ඒක තමයි ඒකත් විද්‍යුත් ආකාරයට තමයි පියවන්නේ. තේරුණාද? දැන් මම පුද්ගලිකව කැමති මේකේ 3-4යි මාරු වුණා නම් වෙළඳ ගනුදෙනු සංවිධානය කරගත්තා. ඊට පස්සේ ගනුදෙනුට දාලා ගෙවීම් කටයුතු පෙවුවා. ඊට පස්සේ නේද බහඬ හුමාරු වෙන්නේ. එහෙම ආවනම් හොඳයි. නමුත් ඒක අවශ්‍ය නැහැ. ගුරුවත් පොතේ තියෙන මේ විදියටයි අවුරුදු කීපයක්ම ඇහුවෙත් මේ බලාපොරොත්තුනේ මේ විදියටයි මේ අවුරුද්දේ විභාගයට අපේක්ෂා කරත් මේ උත්තරේම තමයි. අපි එහෙම යමු. දැන් මතකද මේක නිතරම අහනවා. විද්‍යුත් වෙළඳාමේ ක්‍රියාපටිපාටිය. ගැනුම්කරුවන් විකුණුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ සම්මුඛ වීම. දෙවෙනි එක මොකද්ද? වෙළඳ ගනුදෙනු සංවිධානය කර ගැනීම. තුන්වෙනි එක මොකද්ද? භාණ්ඩ සේවා විකිණීමේ සහ මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීම. අවසන් එක මොකද්ද? ගනුදෙනුවට අදාළ ගෙවීම් කටයුතු පියවා දැමීම. හතරයි. ක්‍රම හතරයි ලියන්න තියෙන්නේ. ඊළඟට විද්‍යුත් වෙළඳාමේ වාසි. මේ අනිත් ප්‍රශ්නේ. නිතරම විභාගයට අහනවා. නිතරම අහනවා. විද්‍යුත් වෙළඳාමේ වාසි. අවාසිත් තියෙනවා. අපි වාසි කතා කරනවා පැති තුනකින්. එකාංශයක් තමයි ව්‍යාපාරිකයන්ට ලැබෙන වාසි. වෙළඳුන්ට ලැබෙන වාසි විශේෂයෙන්. ව්‍යාපාරිකයන්ට වාසි ගොඩාක් ලැබෙනවා මේකේ. සම්ප්‍රදායික වාණිජයට වඩා. පළවෙනි එක තමයි වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබා දී හැකි නිසා විකුණුම් හා ලාභය වැඩි වෙනවා. දැන් ව්‍යාපාරික ලැබෙන එක වාසියක් තමයි වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දෙනවනේ. අනික ඵලදායී සේවයක්. ඒ නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය වැඩි වෙනවා. පාරිභෝගික ආකර්ෂණය පහසු වෙනවා. පාරිභෝගික කැමැත්තෙන් ඉල්ලුම් කරනවා. වැඩියෙන් ඉල්ලුම් කරනවා. ඒ නිසා විකුණුම් සහ ලාභ මොකද වෙන්නේ? ඉහළ යනවා. දැන් අපි උත්සාහ කරොත් දැන් විද්‍යුත් ආකාරයටනේ අපි තොරතුරු විමසන්නේ. ඉතා උනන්දුවෙන් ඒ තොරතුරු සපයනවා. අපිට බහඬ සපයනවා. අපිට වැරදි බහඬයක් එවුවොත් අපි ඒ බව දැනුම් දුන්නොත් කියන රයිට් අපි හැකියක්මනින් ඊළඟ බහඬේ ඒගොල්ලෝ අපට බොහෝ වෙලාවට ඊළඟ බහඬේ අපිට නිවැරදි බහඬේ එවල තමයි අර කලින් බහඬේ ඒගොල්ලෝ ලබාගෙන කටයුතු කරන්නේ. තේරෙනවද? අපිට ඒ කියන්නේ වෙච්ච වැරද්ද මුලින් නිවැරදි කරනවා. කරලා තමයි අර බහඬේ අපෙන් ආපසු ලබා ගන්න. සමහරට ඒගොල්ලෝ කුරියර් නියෝජිතයෙකුට කිව්වම කුරියර් නියෝජිතය ඇවිල්ලා අපෙන් ඒක කලෙක් කරගෙන අපිට කිසි වදයක් නැහැ. ඒ නිසා හරිම කාර්යක්ෂමයි ඵලදායි. ඒ නිසා පාරිභෝගිකව වැඩි දිනක ආකර්ෂණය වෙනවා. විකුණුම් ශාලාව වැඩි වෙනවා. අනිත් එක තමයි පිරිවැය වාසි ගොඩක් අත් වෙනවා. නැත්නම් පිරිවැය අඩු වෙනවා. ව්‍යාපාරිකගේ පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙනවා කියන්නේ මොකද්ද? ලාභ ඉහළ යනවා. මේක පිරිවැය අඩු වීම කිව්වොත් හරිය. පිරිවැය අවම වීම කිව්වොත් එත් හරි. පිරිවැය අවම වීම. උදාහරණයක් වශයෙන් තොග සම්බන්ධ පිරිවැය අවම වෙනවා. ඇයි? අපි තොග විශාල ප්‍රමාණයක් ගබඩා කරන්න ඕනේ නැහැ. ගබඩා ඉදි කරන්න ඕනේ නැහැ. ගබඩා නඩත්තු කරන්න විදම් නැහැ. තේරෙනවද? තොග යල්පැනීමේ පාඩු ඇති වෙන්නේ නැහැ.
අපිට පුළුවන් ජිට් ක්‍රමය. ජිට් just in time අපිට විද්‍යුතාකාරයෙන් ඇණවුමක් ලැබුණා. කෙලින්ම අපි සැපයුම් කරොත් එක ලින්කේජ් හදලා තියෙන සම්බන්ධතා තියාගෙන තියෙන. අපි අදාළ යෝග්‍ය සැපයුම් කරොත් කියනවා මෙන්න මේ භාණ්ඩ ප්‍රමාණය මෙන්න මේ ලිපිනයට යවන්න. ඒගොල්ලෝ කෙලින්ම කුරිය කරලා යවනවා. තොග වීදම් අඩුයි. අනික ලිපි ද්‍රව්‍ය හා sannivedanaya සඳහා පිරිවැය අවම වීම. විශාල ලිපි ද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලිපි ද්‍රව්‍ය වලට පුදුම වියදමක් යනවනේ. තේරෙනවද? sannivedana පිරිවැයත් ඉතුරුයි. දැන් ගොඩක් වෙලාවට දැන් දුරකථන ඇමතුමක් ගත්තත් ඒකට ඇමතුමාණු ගාස්තුවක් ගෙවන්න එපා. නමුත් මේ අන්තර්ජාලයේදී විද්‍යුත් පැලෙන් අපි ඇනවුම් කර දහස් සෝමාරු කරගත්ත බොහොම සුළු ගානක දත්ත ඩේටා වලින් කැපෙන්නේ. ලොකු පිරිවැයක් යන්නේ. ඒවත් වාසි. ඊළඟට අතරමැදියන් අවම වීම නිසා පිරිවැය අවම වෙනවා. තොග වෙලෙන්දු නියෝජිතයෝ සිල්ලර වෙලෙන්දු විශේෂම තොග වෙලෙන්ද හිටියා මොකද වෙන්නේ? එයා භාණ්ඩ ගබඩා කරනවා, තෝරනවා, වර්ග කරනවා, සමහරට අසුරනවා, නිෂ්පාදනය කර ණය සපයනවා, භාණ්ඩ බෙදා හරිනවා, ප්‍රවාහනය කරනවා. මේ ඔක්කොම වෙනුවෙන් එයා මොකද කරන්නේ? භාණ්ඩේ මිලට තව කොටසක් එකතු කරලා මිල වැඩි කරනවා. තේරෙනවද? එහෙනම් අතරමැදියන් අඩු නිසා ඒ chance එකත් එන්නේ ව්‍යාපාරේ. එහෙනම් අනිවාර්යෙන් පිරිවැය වැඩි වෙන්නේ අඩු මිලට දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න වගේ නිසා පිරිවැය වාසි තුලින් ලාභ ලැබෙනවා ව්‍යාපාරිකයන්. තේරුණාද? තවත් වාසි තියෙනවා. භූගෝලීය සීමා නොමැති වීම නිසා වෙළඳපොළ පුළුල් වෙනවා. දැන් සම්ප්‍රදායික වෙළඳාමේදී මට සමීප පිරිසකට විතරයි විකුණන්න පුළුවන්. මගේ වෙළඳපොළ සමීපයි. මෙතන එහෙම එකක් නෑ. භූගෝලීය සීමා නෑ. ලෝකේ ඕනම රටක කෙනෙකුට මට පුළුවන් විද්‍යුතාකාර භාණ්ඩ සපයන්න. එහෙනම් මගේ වෙළඳපොළ පුළුල් ඒ කියන්නේ වෙළඳපොළ අවකාශයක් කියලා කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන් වෙළඳපොළ පුළුල්. එහෙනම් වෙළඳපොළ පුළුල් වීම කියන්නේ මොකද්ද? වෙළඳපොළ අවකාශයක් තුලින් තමයි ඒක නිර්මාණය වෙන්නේ. වෙළඳපොළ අවකාශයක් තුලින්. වෙළඳපොළ අවකාශයක් තුලින්. ඊළඟට පැය 24 පුරාම ගනුදෙනු කරන්න පුළුවන්. පැය 24 පුරාම ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට නිින්දක් නැහැ වගේ එකක් මතක් කරගන්න එපා. තේරුණාද? මොකද පරිගණක ජාලය ඔස්සේ වැඩේ වෙන්නේ. ඉතින් ව්‍යාපාරිකයන්ට නිදා ගන්න පුළුවන්. සේවකෙක් වෙළඳුම් සීමාවක් අවුත් උත්තර යවනවා. ඒ තේරුණාද? එහෙම නැත්නම් ස්වයංක්‍රීයව පිළිතුරු යවන්නත් ක්‍රම හදන්න පුළුවන් නේ. වැඩසටහන් මාගේ. ඒ නිසා පැය 24ෙම ගනුදෙනු කරන්න පුළුවන්. වැඩි වේලාව. අනිත් එක තමයි වේගයෙන් ගනුදෙනු නිම කර පාරිභෝගික ආකර්ෂණ දිනා ගන්න පුළුවන්. ඉක්මනින් භාණ්ඩ හා සේවා සපයනවනේ. ගනුදෙනු ඉක්මනින් නිමා කරන්න පුළුවන්. ඒකට පාරිභෝගිකව කැමති. පාරිභෝගිකව කැමති නැහැ රස්තියාදු වෙලා වැඩි කාලයක් වැඩි දින ගණනක් බලන් ඉන්න නම් භාණ්ඩ එනකන් සල්ලි ගෙවල දැන් සම්ප්‍රදායකයේදී වෙන්නේ අපි සල්ලි ගෙවනවා භාණ්ඩෙන් අපි දවස් ටෙලිෆෝන් කෝල් දෙන්න 100ක් විතර. මේක එහෙම නෑ ඉක්මන්. ඒ නිසා ගනුදෙනු කරුවන්ට විශ්වාසයි. ඒගොල්ලෝ ගොඩාක් අය ආකර්ෂණය වෙනවා අපේ භාණ්ඩ කරා. ව්‍යාපාරික ලොකු වාසියක් ඒක. ඊළඟට විශාල ව්‍යාපාරික ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශාල ගොඩනැගිලි පහසුකම් ඕනේ නැහැ. ගබඩා පහසුකම් ඕනේ නැහැ. සැපයුම් කරුවන් එක්ක සම්බන්ධතා තියාගෙන අපි ඇනවුම් බාරගෙන සැපයුම් කරුවෝ දැන්නුවම සැපයුම් කරුවෝ අපේ ඇනවුම අනුව ගමනාන්තර භාණ්ඩ යවනවා. එහෙනම් විශාල ඉඩකඩක් ඕනේ නැහැ. ඊළඟට අතරමැදියන් බැහැරවන නිසා ඔවුන්ගේ විසමාචාර වලින් සිදුවන අවාසිත මග හැරෙනවා. අතරමැදියු නෑනේ. අතරමැදියු හිටියනම් ද්‍රව්‍ය කලවම් කළ ගුණත්වය බාල කරනවා. එක්ක කිරුම් මිනුම් වංචා කරලා අපි තුමු භාණ්ඩ වලින් භාණ්ඩ ඇසුරුම් වලින් ටික ටික එළියට අරන් වෙනම භාණ්ඩයක් හදනවා. ඒතර හැම එකෙම බර නැහැ. නියමිත බර නැහැ. මේවා දැනුනම පාරිභෝගිකයා මොකද කරන්නේ? භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා. අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකකේ කීර්ති නාමයට අපකීර්තියක් අත් කරනවා. ඒ කියන්නේ නිතරම කතා කරන්නේ කළු දේ සුදු දේ ගැන නෙමෙයි එතකොට. ඍණ කතා කරන්නේ. තේරෙනවද? අන්න එවැනි කීර්ති නාමයේ paludu වීම, ඒ වගේම ගනුදෙනු කරන අහිමිවීම වෙළඳපොළ පටුවීම වැනි අවාසි නිසා ඇති වෙන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාර ප්‍රතිරූප ඉමේජ් එක හා කීර්ති නාමයේ ගුඩ්විල් කීර්ති නාමයේ අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. තේරුණාද? අනිවාර්යයෙන්ම දැන් මේ වගේ ඉතා හොඳ කාර්යක්ෂම පාරිභෝගිකයාගේ සිත් ගන්නාසුළු පාරිභෝගිකයාට සතුටටපත් කරන හොඳ ක්‍රියාශීලී ව්‍යාපාර කටයුත්තක් නැත්නම් වෙළඳාමක් කරනකොට ඒ ව්‍යාපාරේ ගැන අපි කතා වෙද මම වුණත් කතා කරන්නේ මම කිව්ව මම දවසක් එක පොතක් ගෙන්න ගන්නවා. තේරුණාද? මට පොත ඉල්ලුවට ඒක ලැබුණේ පරක්කු වෙලා. මම පස්සේ නැවත ඊමේල් පණිවිඩයක් යවනවා මට අවශ්‍ය පොත ලැබුණේ නැහැ කියලා. ඒගොල්ලෝ කියන තව දවසක් බලන්න පොඩි මේ තියෙන ගුවන් ප්‍රවාහන සේවයේ අඩුපාඩුවක් දවසක් බලලා නැත්නම් අපිට නැවත දැනුම් දෙන්න කියලා. දවසක් බලලා මම ඒත් නැහැ කිව්වා.
පස්සේ ඒකේ දවස් දෙකක් යන්න බුන්න පුතාව. මොනවා හරි අර එයාපෝට් එකක් වහපු කතන්දරයක් ඇතුළත තිබිලා දිනේ රටේ තේරෙනවද? ඒක තමයි හිරලා තියෙන්නේ. ඒ ඇවිල්ලා නැවත දවස් දෙකක් කරනවා මුල් පොතත් ආවා. මුල් පොතත් ආවා. ඉතින් මට සද්ද නැතු ඉන්නත් තිබුණා. මම පස්සේ ආයි ඊමේල් පණ්ඩ එක මෙහෙම ආවා කියලා පස්සේ මට නැවත ස්තුති කරලා කිව්වා රයිට් ඒක පුළුවන් නම් අසවල් කුරියර් සේවයේ ළඟම කාර්යාලයට බාර දෙන්න. එහෙම නැත්නම් ඔබට අපහසුවක් තියෙනවා නම් අපි ඇවිල්ලා ඒක කලෙක්ට් කරගන්නම් කියලා. ඒ කියන්නේ කුරියර් සමාගම ඇවිල්ලා. මම කොහොමද මට කිසි ප්‍රශ්නයක් බාර දෙන්න පුළුවන් කියලා බොහොම ස්තුතියි මම බාර දුන්නා. බාර දුන්නා නැවත සතියක් විතර ගිහිල්ලා මට ඊමේල් පයින් එකනවා ස්තුති කරලා. ඔබ අපේ හොඳම ගනුදෙනු කරුවන්ගේ නාමාවලියට ඇතුළත් කරගත්තා. ඔබ අපේ ගෝල්ඩන් කස්ටමර් කෙනෙක්. ඒ නිසා ඔබට මින් ඉදිරියටත් අපි සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම කාර්යක්ෂම සේවය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ඉදිරියේදී අප සමග ඇනවුමක් කළොත් සෙසු ඇනවුම් වලට වඩා ප්‍රමුඛතාවය දෙමින් ඔබ වෙනුවෙන් සේවය කරන්න මෙදලී ඉන්නවා. දැන් බලන්න කොච්චර සතුටුදායකද කියලා. අර ඒගොල්ලන්ගේ වරදක් නෙවෙයිනේ. ඒගොල්ලන්ගෙන් වරදක් වුණත් ඒ වරද දැන් මට අමතක වෙනවනේ. මම ඒ ගැන මම ඒ ගැන මගේ ගොඩක් අය දන්නට මම කතා වුණා. කිව්වා. මොකද එන්නේ හොඳ ප්‍රතිරූපයක්. දැන් ඕක මං අනිත් පැත්ත කරනවා මොකද එන්නේ? නරක ප්‍රතිරූපයක් එන්නේ. ඒ නිසා මේ විද්‍යුත් ව්‍යාපාර තුලින් විද්‍යුත් ගනුදෙනු නිසා ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිරූපේ ඉමේජ් එක සහ කීර්ති නාමය අනිවාර්යෙන් ඉහළ යනවා. ඔය වගේ වාසි කීපයක්ම ලැබෙනවා ව්‍යාපාරිකයින්ට. පැහැදිලිද? අපි බලමු ඊළඟට පාරිභෝගිකයට නැත්නම් ගනුදෙනු කරවන්න. මේ විද්‍යුත් වාණිජයේ විද්‍යුත් වෙළඳාම් මගින් ගනුදෙනු කරවන්නත් වාසි. පළවෙනි එක මේක නිතරම අහනවා. මේක. පළවෙනි එක තමයි භාණ්ඩ තෝරා ගැනීමට පුළුල් ඉඩකඩක් පැවතීම. භාණ්ඩ තෝරගන්න පුළුල් ඉඩකඩක් තියෙනවනේ. ඇයි හේතුව? සම්ප්‍රදායක වෙළඳාමදී අපි භෞතිකව වෙළඳ පොළට යන්න ඕනේ. දිවා කාලේ කියන්නේ ඉර මුදුන් වෙච්චලාවේ අපි කියන්නේ තට්ටේ පැලෙන අවුව කියලා. තේරෙනවද? අමාරුනේ වෙහෙසයිනේ. අපි ඕනනම් වෙළඳසල් දෙකකට තුනකට යයි. දාඩිය දාන අපි තියෙන එකක් අරන් එනවනේ. තෝරගන්න අපිට වැඩි අවස්ථාවක් නැහැ කියලා. අපිට විදින අමාරුයි. නැත්නම් අපි තුමු අපි යන වෙළඳ වීදියේ වෙළඳසල් තුනයි තියෙන්නේ. ඉන් එහාට තෝරන්න දෙයක් නැහැ. තුනෙකින් ගන්න ඕනේ. මෙතන එහෙම නෙවෙයිනේ. විකුණුම් කරු දහස් ගාණක්. ඒ දහස් ගාණගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා අපිට දහස් වෙන අඩු ගානේ සෑහෙන පිරිසකගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා භාණ්ඩ සාම්පල් පරීක්ෂා කරලා දැකලා තොරතුරු බලලා හොඳම තේරීමක් කරන්න පුළුවන්. ඒ නිසා තෝරා ගන්න පුළුල් අවස්ථා ලැබෙනවා. ප්‍රධානම වාසිය. දෙවැනි එක පහසුයි නා ඉක්මනින් ඇනුම් කළ හැකි වීම. පහසුයි ලේසි. අපිට කොහෙත් යන්න ඕනේ නැහැ. තේරෙනවද? අපිට අඩු ගන්න තැපැල් කාර්යාලයකට දුවන්න ඕනේ නැහැ. නිවසේ ඉඳන්ම කාර්යාලේ ඉඳන්ම පහසුවෙන් ඇනුම් කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි දවසේ පැය 24 පුරාම ගනුදෙනු කරන්න පුළුවන්. වෙළඳ පොළ වැසූ වෙලාවක් නෑ අපිටත් වාසිය එක. තේරෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වෙළඳාමේදී අපි කියන්නේ කඩේ වහන්න පෙර සුපර් මාකට් එක වහන්න පෙර රෑ 10ට පෙර අපි යන්න ඕන කියලා හැඟීමක් තියෙන මේක එහෙම නෑ. පහසු වෙලාවක්. සියල්ල නිම කරලා අපි නිින්දට යන්න රෑ 12 නම් 12ටත් පුළුවන් ගනුදෙනු කරන්න. පැය 24 පුරාම වැඩ. ඊළඟට නිෂ්පාදිතයේ මිල මට්ටම සාපේක්ෂව අඩුයි. අතරමැදියු නෑනේ. ඒ නිසා විශේෂයෙන්ම අනවශ්‍ය පිරිවැය එකතු වෙලා මිල වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අඩු මිලට ගන්න පුළුවන්. පාරිභෝගික පිරිවැයත් අඩු වෙනවා. ඊළඟ එක තමයි ව්‍යාපාරිකයා සමග ඍජු සබඳතා පවත්වාගෙන හැකි වීම. ඒක තවත් අපට වාසියක් නේ. අපි කැමති කෙලින්ම ව්‍යාපාරිකයා සමග නිෂ්පාදකයා සමගම සම්බන්ධ වෙන්න. ඒක අපිට විශ්වාසයෙන් අපිට තොරතුරු දැනගන්න පුළුවන්. අනිකේ අපිට නරක කරන්නේ නැහැ කියලා අපිට විශ්වාසයක් ඇති වෙනවා. අන්නේ ඍජු ව්‍යාපාරික සම්බන්ධතාවයේ ගොඩනගෙන එක පාරිභෝගිකයාට විශාල සැනසිලිදායක හේතුවක් වෙනවා. අන්නේ සැනසිලිදායක තත්ත්ව උදා කරගන්න පුළුවන්කම ලැබීම වාසියක් වෙන පාරිභෝගිකයාට. ඊළඟට ඕනෑම ප්‍රදේශයක හෝ ඕනෑම රටක භාණ්ඩ පහසුවෙන් පරිභෝජනය කරන්න පුළුවන්. දැන් අපිට වෙනද පිට රටක භාණ්ඩ පරිභෝජනය කරන්න ආස වුණාම දැන් අපේ මතයක් තියෙනවානේ. මොනවද? ස්විට්සර්ලන්තේ නවසීලන්තේ චොක්ලට් හොඳයි. ස්විට්සර්ලන්තේ ඔර්ලෝසු හොඳයි. එහෙම මතයක් තියෙනවානේ. ඒතර ස්විට්සර්ලන්තේ ඔර්ලෝසුවක් අපිට පාවිච්චි කරන්න නැත්නම් කොහොමද ගෙන්න ගන්න හිතන්නවත් බෑ. අපි ස්විට්සර්ලන්තේ කවුරු අපේ ළඟ ඥාතියෙක් යනවා අපි යාට සල්ලි දෙනවා. දීලා කියනවා මට ගේන්න කියලා. එයා එනකම් ඉතින් අපි ඉන්න ඕනේ. තේරුණාද? එංගලන්තේ හෝ නැත්නම් නවසීලන්තේ හෝ රස චොක්ලට් කන්න ආස හිතුනොත් ඒ රටේ ඉඳන් මෙරටින් එහෙට ගිහිල්ලා කෙනෙක් එනකම් බලන් ඉන්න දන්න කෙනෙක් වෙන්නත් එපා.
අපිට එයාපෝට් එකේ ගිහලා අහන්න බෑනේ ඔයා කොහෙද යන්නේ නව්සීලන්තේ. මට එනකොට චොක්ලට් ගෙන එක සල්ලි දෙන්න පුළුවන්ද? එහෙම බෑනේ. ඒක හරිම අමාරුයි. මේක සිහින. අද ඒ ප්‍රශ්න නැහැ. අද සරලයිනේ. අද ලංකා ඕනම තැනක ලෝකේ ඕනම රටක බහන්න පහසුවෙන් අපිට ගෙන්නගෙන පරිභෝජනය කරන්න පුළුවන්. ඊළඟට අතරමැදියන්ගේ විසමාචාර බැහැර වෙනවා. ඒ නිසා අපිට ගුණත්වයේ බාල වීම වගේ ප්‍රශ්න අපිට කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. වැරදි භාණ්ඩයක් ලැබීම වගේ දේවල් ඇති වෙන්නෙම නැහැ. තේරුණාද? මෙන්න මේ වගේ වාසි කීපයක්ම අපිට ලැබෙනවා. අනිත් පැත්තෙන් සමාජීය වශයෙන්ුත් ලැබෙන වාසි තියෙනවා. සමස්ත සමාජය රටට. එකක් තමයි පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම. දැන් රටේ පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන්නේ ඒක සමස්ත සමාජයේම ලැබෙන වාසියක් නේ. සමස්ත සමාජයේම ලැබෙන වාසියක්. දැන් සරල උදාහරණයක් මම කියන්නේ. එක්තරා ලේන් එකක පටුමගක මගේ ළඟම ඥාති කට්ටියක් පදිංචිලා ඉන්නවා. ඉතින් ඔක්කොම ගෙවල් ටික හොඳයි. එතකොට ඒ ගෙවල් ළඟ කුලියට දෙන ගෙයක් තියෙනවා. ඒ ගෙදර වේකන් වෙලා මම දන්න කෙනෙකුට ඒ ගේ අරන් දෙන්න මම ගියා. ඉතින් ඒගේ ඔක්කොම ටික හොඳයි. ඒ කුලියට ගන්න යන ගෙත් හොඳයි. තව ගේ අතර පරණ කිසි පිළිවෙලක් නැති වහලත් හරියට නැහැ. පරණ කසික බල්ගයක් තේරෙනවද? තනකොළ වෙන මිදුළු පවන නඩත්තු කරන්නේ. ඒක දැක්කම මූසල ඇත්තරම. පස්සේ අර ගේ ගන්න ආපු ගණ ඒ නිසා ගත්තේ නැහැ. ඒක මේ ඔක්කොමත් හොඳයි. මෙන්න මේ ගේ තමයි ඔක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒවා බැලුවේ එයා දැන් ඒ ගේ කුලියට අරන් ඉන්නකොට එයාගේ ඥාතීන් හිතවත් අය එනකොට මේ ගේ කියන නිකන් කර පාරිසරික ඇතුළුත් නිකන් අපිරිසිදුයිනේ. එයාගේ තත්ත්වයට හොඳ නැහැ කියලා එයා තීරණය කරගත්තේ නැහැ. ඒ වගේ තමයි එහෙනම් රටක පාරිභෝගිකයෝ හොඳ තත්ත්වේ බහන්න ලෝකේ විවිධ රටවල ගුණාත්මක බහන්න පරිභෝජනය කළ ජීවන තත්ත්වයේ ඉහළ යනවා කියන්නේ ඒ සමාජයේ ඉහළට ගිහිල්ලා. ඒක සමාජීය වාසියක්. සමාජයේ ස්තරම් බව පිළිබිඹු කරන සාක්ෂියක් වෙනවා ඒක. තේරුණාද? ඊළඟට නව භාණ්ඩ පරිහරණයට ඉඩකඩ සැලසීම. අලුත් භාණ්ඩ පරිභෝජනයට ඉඩකඩ සැලසෙනවා කියන්නේ සමස්ත සමාජයටම ලැබෙන ප්‍රතිලාභයක් ඒක. තේරුණාද? රටේ ඕනම කෙනෙකුට අලුත් භාණ්ඩ පහසුවෙන් ගෙන්නගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අලුත් භාණ්ඩ පරිභෝජනයට අපි යොමු වෙනවා කියන්නේ ඒක සමස්ත සමාජය ලැබෙන වාසියක් වෙනවා. ඊළඟට නව වෙළඳ පොළවල් බිහිවීම. අලුත් වෙළඳ පොළවල් බිහි වෙනවා. තේරුණාද? ඒක අවශ්‍ය දෙයක්. මොකද ඕනම රටක ව්‍යාපාරිකයෙක්ගේ භාණ්ඩ රටවල් දෙකකින් පමණයි මෙතෙක් මිලදී ගත්තේ. නමුත් ඉදිරියේදී රටවල් 25කින් ගන්නව මොකද එන්නේ? ඒක රටටම ලැබෙන වාසියක්. තවත් ඉදිරියේදී රටවල් 50කින් ලැබෙනවන තවත් වාසියක්. එහෙනම් නව වෙළඳ පොළවල් බිහි වෙනවා යනු සමස්ත සමාජයේම ලැබෙන වාසියක් වෙනවා. රටම ලැබෙන වාසියක් වෙනවා. ඊළඟට නව රැකියා අවස්ථා උදා වීම. අනිවාර්යයෙන්ම මේ විද්‍යුත් ව්‍යාපාර නිසා අලුතෙන් රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම නිවසේ සිට රැකියා අවස්ථා පුළුල් වෙනවා. මොකද සමහර අයගේ සාක්ෂරතාව හොඳ නැහැ. පරිගණක හා තොරතුරු තාක්ෂණ දැනුම අඩුයි. ඉංග්‍රීසි භාෂා දැනුම අඩුයි. එවනම් එවැනි අයට ඉක්මනින් ලෝකේ ඕනම රටක භාණ්ඩ හා සේවා ගෙන්වා දෙන අතරමැදියෙක් වශයෙන් තමන්ට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. තමන්ට තියෙන පුංචි පරිගණකයක් පාවිච්චි කරන එක විතරයි. නිවසේ ධම්ම රැකියා අවස්ථා උදා වෙනවා. තේරුණානේ? ඊළඟට ගෝලීය වෙළඳ පොළට පිවිසිය හැකි වීම. ඒ කියන්නේ මොකද්ද? අපිට රටවල් එකක දෙකක් නෙවෙයි රටවල් 100,000 ගානකට අපට ඇතුල් වෙලා රටවල් 100,000 ගානක් තුලින් අපට ගනුදෙනු කරුවෝ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වෙළඳ පොළ මුළු ලෝකෙම ව්‍යාප්ත වෙනවා. එහෙනම් ඒක අපේ සමස්ත සමාජයේම රටම ලැබෙන වාසියක් වෙනවා. ඒ වගේ වාසි කීපයක්ම ලැබෙනවා සමාජීය වශයෙන්. පැහැදිලිද? අපි බලමු ඊළඟට විද්‍යුත් වාණිජ්‍ය සීමා. ඔය කතා කරේ වාසිනේ සීමාවක් තියෙනවා. එකක් තමයි අන්තර්ජාල පහසුකම් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත නොවීම. අන්තර්ජාල පහසුකම් සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙලා නැහැනේ. එහෙමනම් මොකද වෙන්නේ? අන්න එහෙනම් විද්‍යුත් වාණිජ්‍ය ක්‍රියාත්මක කරන්න බෑ. අන්තර්ජාල පහසුකම් අවශ්‍යයි. නැත්තම් බෑ. එහෙනම් අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවලට මේ ක්‍රමේ දියත් කරන්න බෑ. අවාසියක්. ඊළඟට භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ගේ දැනුම මදිකම. සමහර අන්තර්ජාල ව්‍යාප්තිය තියෙනවා. මේක භාවිතා කරන පාරිභෝගික දැනුම නෑ ඉස්සෙල්ලා කිව්වා වගේ. පරිගණක සාක්ෂරතාව නෑ. ඉංග්‍රීසි භාෂා දැනුම නෑ. එතකොට මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න බෑ. ඊළඟ එක තමයි ගෙවීම් ක්‍රමවල පවතින ගැටලු. දැන් ගෙවන්න තියෙන විද්‍යුත් මුදල ඉන්නේ. ණයපත් හාරපත් මගින් ඉන්නේ.
දැන් සමහර අපි අහලා තියෙනවා ලෝකේ ණයපත් මගින් ගෙවීම් කරනකොට ඊටාම කූට ලෙස අති දක්ෂ සූක්ෂම තැනැත්තු ඉන්නවා. ඒගොල්ලෝ හොරු. තේරුණාද? අති දක්ෂ සූක්ෂම අය අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම් කළ සැනින් ඒගොල්ලන්ට අපේ ක්‍රෙඩිට් කාඩ් පතේ සියලුම රහස්‍යංක ඒගොල්ලන්ට ලබා ගන්න ඒගොල්ලෝ දන්නවා තාක්ෂණික ක්‍රම. අරගෙන මොකද කරන්නේ? අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ රුපියල් තව ලක්ෂ 3ක් දක්වා ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒ ලක්ෂ 3 විනාඩි ගණන් තුල ඒගොල්ලෝ මොකද කරන්නේ? ගනුදෙනු සඳහා පාවිච්චි කරනවා. අන්න ඒ වගේ ගැටලුත් තියෙනවා. ප්‍රශ්නත් තියෙනවා. තේරෙනවද? දැන් අන්න ඒ වගේ ගැටලු තියෙන නිසා තමයි සමහර අය අන්තර්ජාලයෙන් ඕඩර් කරලා ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවීම කරලා ගෙන්න ගන්න නැතුව වැළකෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න නිසා. එතකොට එහෙනම් ඊ-කොමර්ස් එක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සක්‍රිය වෙන්නේ. ඊළඟට බදු අය කිරීම වෙන නීතිමය සීමා. සමහර රටවල විද්‍යුත් වෙළඳාම දෙන ගනුදෙනුකරුවන්ගෙන් විශාල වශයෙන් බදු අය කරනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි විද්‍යුත් ආකාරයට ගනුදෙනු කරන්නේ සම්ප්‍රදායක විදියට වෙළඳපොළට ගිහිල්ලා මුදල් ගෙවල බහන්න ගන්නවා. ඒ නිසා මේ බදු සහන වැඩිපුර තිබුණොත් තමයි විද්‍යුත් වාණිජය ප්‍රසාරණය වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට විද්‍යුත් ක්‍රම පිළිබඳව විශ්වාසය නොමැතිකම. දැන් සමහර අයගේ මේ විද්‍යුත් ක්‍රමවේදය පිළිබඳ විශ්වාසය නැහැ. සමහර අය මුදල් ගෙවල බහන්න නොලැබෙයි කියලා සැකයක් තියෙනවා. ඒක අපේ ගෙවල පවා තියෙනවා. තේරුණාද? හදිස්සියේ ඒගොල්ලෝ දැන් කියනවා දින 5ක් විතර යයි කියලා කියනවනේ එන්න. පස්වෙනි දවසෙත් ආවේ නැත්නම් ඔන්න ඒ විදිහෙන් සැකෙන් කතා කරන්නේ. ඊමේල් කරලා බලන්න. එපා නිකන් ඉන්න එපා ඊමේල් කරලා බලන්න. මොකද මේ සැකේ. තේරුණාද? ඒ නිසා මේ විද්‍යුත් ක්‍රම පිළිබඳ ලොකු විශ්වාසයක් නැහැ. දැන් අපි භෞතිකෝ වෙලෙන්සලට ගිහිල්ලා අපිට ගැලපෙනවා නම් බහන්න ගන්න නැත්නම් ගන්නෑ. අනික විශ්වාසෙ නිකන් තෝරලා නිකන්නේ. අන්න එවැනි විශ්වාසයක් මේකේ නැහැ. තේරුණාද? ඊළඟට පරිගණක පද්ධති ආශ්‍රිතව වංචා හා දූෂණ සිදුවීම. පරිගණක පද්ධති ආශ්‍රිතව විවිධ වංචා හා දූෂණ වෙනවා. ඒවටත් බයයි. ඒ බය අය විද්‍යුත් වෙළඳ ගඳුලට ප්‍රවේශ වෙන්නේ නැහැ. මෙන්න මේ සීමාවන් මාලාවක් අභියස ඉඳගෙන තමයි විද්‍යුත් වෙළඳාම ක්‍රියාත්මක කරන්න වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු විද්‍යුත් වාණිජ අවාසි. අර සීමානේ. ඒ කියන්නේ විද්‍යුත් වාණිජය කියන වෙළඳ කටයුතු යෙදීමෙන් මුලින්ම ව්‍යාපාරිකයන්ට වන වාසි වගේම අවාසියක් තියෙනවා. අපි දැන් වාසි කතා කරන්නේ ඉස්සෙල්ලා. එක අවාසියක් තමයි ගනුදෙනුකරු සමග භෞතික සම්බන්ධතා නොමැති වීම. භෞතික සම්බන්ධතා නැහැ. සම්ප්‍රදායික වෙළඳාමේදී භෞතිකව හමු වෙනවානේ. ගනුදෙනුකරු යම් දේ ප්‍රකාශ කරනවා, ඉල්ලීම් කරනවා, සමහරට විරෝධතා ඉදිරිපත් කරනවා. ඒ අනුව ගනුදෙනුකරුට ඕන විදියට හැඩගැසෙන්න ව්‍යාපාරිකයට නම්‍යශීලී වෙන්න හැකියාව ලැබෙනවා. මේක එහෙම නැහැ. සම්බන්ධතා නැහැ භෞතිකව. තේරෙනවද? තමන්ට පක්ෂපාතී ස්ථිර ගනුදෙනුකරුන් පිරිසක් දිනා ගැනීම අපහසු වීම. දැන් ඇත්තටම සම්ප්‍රදායික වෙළඳාමේදී අපි ගනුදෙනුකරුට හොඳින් ආචාරශීලීව කතා කරනවා, සර් කියනවා, මැඩම් කියනවා. ඉක්මනින් අපි සේවාව සපයනවා. හැකි ප්‍රමාණ අපි වෙළඳ වට්ටම් දෙනවා. තේරුණාද? කොහොමරි පාරිභෝගිකයව තමන් වෙත දැහැගන්න අලෙවි උපාය මාර්ග අනුගමනය කරලා පක්ෂපාතී පිරිසක් බිහි කරගන්න පුළුවන්. හැමදාම අපිත් එක්ක ගනුදෙනු කරනවා. දැන් මෙතන එහෙම අපි කියන්නේ අර වැඩ පෙන්වන්න බෑ කියලා. භෞතිකව වැඩ පෙන්වන්න බෑ. තේරුණාද? පාරිභෝගික ආකර්ෂණය එහෙම දිනාගෙන පක්ෂපාතී ස්ථිර වෙළඳපොළක් ස්ථිර ගනුදෙනුකරු පිරිසක් දිනා ගැනීම අපහසුයි. සමහරට අද මිලදී ගන්න කියලා නැවත අපි මිලදී ගන්නෑ. එයා සමහරට විද්‍යුත් වෙළඳාමට කැමති. නමුත් එයා බලනවා වෙනසක් වෙනත් කෙනෙක්ගේ භාණ්ඩයක් ගන්න. එහෙමනේ. නමුත් සම්ප්‍රදායකයේ එහෙම නෑ. අපි පුරුදු තැනින්ම ගන්නවා. අන්න ඒ වගේ පර්මනන්ට් වෙළඳපොළක් පර්මනන්ට් මාකට් එකක් ගොඩනගන්නේ නෑ. ඊළඟට තුන්වෙනි වාසිය තොරතුරු තාක්ෂණයේ භාවිතයක් නොමැති සහ දැනුමක් නොමැති අය ගනුදෙනුකරුවන් නොවීම. තේරෙනවද? එක්කෝ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් නැහැ. පරිගණක සාක්ෂරතාවය නැහැ. පරිගණකයක් හසුරවන්න තේරෙන්නේ නැහැ. ස්මාර්ට් ෆෝන් එකක් හසුරවන්න තේරෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඉන්ටර්නෙට් එකට පිවිසෙන්න දන්නේ නැහැ. අන්තර්ජාලය ගැන අවබෝධයක් නැහැ. එහෙනම් එවැනි අය එක්ක ගනුදෙනු වෙන්නේ නැහැ නේ. එහෙනම් එවැනි අය තමන්ගේ පාරිභෝගික වෙන්නේ නැහැ. එවැනි අය මගේ හැරෙනවා. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ දැනුම සමහර විට තියෙනවා භාවිතේ නැහැ. සමහර අය විරුද්ධයි. දැන් මම දන්න අය ඉන්නවා තවමත් හොඳ උගත් අය ණයපත් පාවිච්චි කරන්නේ නැහැ. ණයපත් වල වාසි උළුයි තියාගෙන ඒක ප්‍රතික්ෂේප කරනවා. තේරෙනවද? සමහර අය අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණ දැනුම තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ ඇනුම් කළ බහඬ ගෙන්න ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ දකින්නේ ඒක අර ඍණ පැත්ත විතරයි.
අන්න එහෙනම් ඒ කියන්නේ භාවිතේ නැහැ. පුරුද්දක් නැහැ ඒගොල්ලන්ට. මේ ක්‍රමයට යන්න. එහෙනම් එවැනි අයත් මොකද වෙන්නේ? මග හැරෙනවා. ඊළඟට සාමාන්‍ය ජනතාව අතර ව්‍යාපාරික නමක් දිනාගත නොහැකි වීම. දැන් විද්‍යුත් වාණිජයට සම්බන්ධ තොරතුරු තාක්ෂණ දැනුම තියෙන අය අනිවාර්යයෙන්ම දකිනවා මේ ව්‍යාපාරිකයාගේ ක්‍රියාකාරකම්. මෙයා විද්‍යුත් ව්‍යාපාරිකයෙක් වශයෙන් මුළු ලෝකෙටම භාණ්ඩ අලෙවි කරන බව දකිනවා. ඒ අය තුල හොඳ ප්‍රතිරූපයක් ඒගොල්ලන්ගේ හිතේ මැවෙනවා. නමුත් අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය දන්නේ නැහැ. නමුත් සාම්ප්‍රදායික ව්‍යාපාරිකයෙක් හෝ වෙලින්දෙක් වුණා නම් හැමදේම දකිනවා. රයිට් මේ ව්‍යාපාරිකයා මාරයි. මෙයා මාර සේවයක් දැන් මෙයාගෙන් තමයි වැඩි ප්‍රමාණයක් ගනුදෙනු කරන්නේ. මෙයා ළඟ නැති භාණ්ඩයක් නැහැ. මෙයා භාණ්ඩ නැත්තම් ටක් ගාලා අපිට ගෙනත් දෙනවා. මේ එහෙම කතා වෙනවනේ. ඒ වගේ සාමාන්‍ය ජනතාව අතර ව්‍යාපාරික නමක් නැත්නම් ප්‍රතිරූපයක් ගොඩනගන්නේ නැහැ. ඒකත් අවාසියයි. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි බලමු පාරිභෝගිකයට. පාරිභෝගිකයටත් අවාසි තියෙනවා. ඕක නිතර විභාගයට අහනවා. එකක් තමයි භාණ්ඩ භෞතිකව පරීක්ෂා කළ නොහැකි වීම. භාණ්ඩ භෞතිකව පරීක්ෂා කරලා බලන්න හැකියාවක් නැහැ. ඒක අවාසියන්නේ. අපි ගන්නකොට අපිට භාණ්ඩය අතර අරගෙන ලේබලේ කියවලා ඇසුරුම බලලා සුවඳ බලන එකට අපි හඳුන් කුරාගෙන දෙන සුවඳ බලලා තේරෙනවද? එහෙමනේ ගන්නේ. ඒ භෞතික ස්පර්ශව භෞතිකව ස්පර්ශ කරලා භෞතිකව පරීක්ෂා කරලා විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව නැහැ. අපි සමහර අන්තර්ජාල ඔස්සේ සාම්පලේ පෙන්නනවා. ත්‍රිමාන භාණ්ඩයක් විතර පෙන්වනවා. ඒක හරි දැක්ක තමයි ඒ විශ්වාස නැහැනේ මේ අපිට පෙන්වන එකම දේවන්නේ කියලා. එකක් පෙන්වලා වෙන එකක් වෙන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒ නිසා භෞතිකව පරීක්ෂා කරන නොහැකි වීම ප්‍රධානම අවශ්‍යයි. දෙවෙනි එක තමයි નિયમિત භාණ්ඩයම ලැබේද නිශ්චිත නොවීම. අපිට නිවැරදිව භාණ්ඩේ පෙන්වුවා කියන්නකෝ. තේරෙනවද? නමුත් එන්නේ වෙන එකක් නම්. එහෙමත් දේවල් වෙලා තියෙනවා. සමහර වැරදීමේ හිතාමතා මොන වැරදීමෙන් ඒගොල්ලෝ වෙන්න පුළුවන් වෙන එකක්. තේරෙනවද? දැන් අපේ ගෙදරට මේ ළඟදී මම ගෙන්න ගත්ත මේ මුණුතැන්ගේ පාවිච්චි කරන පොඩි උපකරණයකට අවශ්‍ය පාර්ට් එකක්. අපිට පෙන්නුවා අපේ සාම්පල් දුන්න පාර්ට් නම්බර් එක ඔක්කොම හරි අපි පෙන්නුවේ ඒ බහන් පාර්ට් එකමයි. නමුත් ඒව වැරදි එකක්. ඒව වැරදි එකක්. පස්සේ අපි ආපුසු එක බාර දුන්නා. ඒගොල්ලෝ ඇවිල්ලා බාරගත්තා. කුරිය සමාගමෙන් අපිට පස්සේ අපේ account එකට සති දෙකක් විතර ගිහලා සල්ලි ආපසු රිටර්න් කරලා තිබුණා. නමුත් ඉතින් ඒකත් වදයක් නේ. අපිට ඉල්ලපු දේ නෙවෙයි නොලැබෙන්නේ නේ. ඒ නිසා ඉල්ලපු දේම නොලැබෙන්න අවදානමකුත් තියෙනවා. තුන්වෙනි එක තමයි ගනුදෙනුවේ ආරක්ෂාව පිළිබඳව ගැටලුව තිබීම. එහෙම කතන්දරයක් මං ඉස්සෙල්ලා කිව්වනේ. පරිගණක සාක්ෂරතාව තොරතුරු තාක්ෂණයේ උපරිමයට ගියපු අය ඉන්නවා. ඒගොල්ලෝ තමයි හොරු වෙන්නේ. අනිත් අය හොරු කරන්න බෑනේ. ඒගොල්ලෝ දන්නවා අපිට වඩා ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ණයපතක් හෝ හරපතක් මගින් ගෙවීම් කරපු සැනින් අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ සහ නැත්නම් ඩෙබිට් කාඩ් විස්තර ඒගොල්ලෝ ගන්න තාක්ෂණය දන්නවා. අරගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ? අපේ account එකේ තියෙන සල්ලි ඉවරනකම් මේගොල්ලෝ කාඩ් එක පාවිච්චි කරලා බඩු ගන්නවා. අන්න එහෙම ගැටලුකුත් තියෙනවා. ගනුදෙනු ආරක්ෂාව පිළිබඳ ගැටලුත් තියෙනවා. ඒ නිසා ඒ ආරක්ෂාව පිළිබඳ ගැටලුවත් එක්ක ගැටලුව හොල්මන් කරමින් තමයි අපිට මේකේ වෙළඳාම් කරන්න වෙන්නේ. ඒ වගේ අපිට වාසිත් තියෙනවා. වාසි වැඩි ඉතින් තේරෙනවද? ඊළඟට විද්‍යුත් වෙළඳාම සිදු කරන ප්‍රධාන ක්‍රම. මෙන්න මේකත් නිතරම විභාගයට අහනවා. විද්‍යුත් වෙළඳාම සිදු කරන ප්‍රධාන ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් මොකක්ද? B2B. business to business. B2B කියන්නේ මොකක්ද? business to business. ඒ කියන්නේ ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක් සමග සිදු කරන ගනුදෙනු. ඒ කියන්නේ ව්‍යාපාර දෙකක් අතර සිදු කරන ගනුදෙනු. උදාහරණයක් තියෙනවා. ව්‍යාපාරයකින් ව්යාපාරයකට අන්තර්ජාලය හරහා. ඔව් එතකොට ඒ වගේ මේකට මොකක්ද කියන්නේ business to business තමයි මේ B2B කියලා කියන්නේ. තේරුණාද? B2B කියලා කියන්නේ මෙහෙම ලිව්වත් ලකුණු දුන්න. හැබැයි ඒක මං නිර්දේශ කරන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම ඔබ සිංහලෙන් ලියන්න. ඔබ සිංහල මාධ්‍යෙන් ලියනවා නම්. තේරුණාද? ඉංග්‍රීසි මාධ්‍යෙන් නම් business to business කියලාම ලියන්න ඕනේ. මේක භාවිතා කරන්න යන්න එපා. මේ සංකේතය උලුයි තියාගන්න. එහෙනම් ව්‍යාපාරකින් ව්‍යාපාරයකට අන්තර්ජාලය හරහා විවිධ දේවල් වෙනවනේ. ඒව තමයි මේක අදහස් කරන්නේ. එහෙනම් ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට කියලා ලියුවා නම් ඇති. ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට. දෙවෙනි එක තමයි B2C. B2C. business to customer නැත්නම් consumer.
ව්‍යාපාරයකින් ගනුදෙනු කරුට. තේරුණාද? ඒ කියන්නේ ව්‍යාපාරයක් යම් භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරීම තමයි මම අදහස් කරන්නේ. මේ විද්‍යුත් සිල්ලර වෙළඳාමකට නැත්නම් ඊ-රීටේලින් කියලාත් කියනවා. මේකම විද්‍යුත් සිල්ලර වෙළඳාම ලෙසත් හඳුන්වනවා. හරිනේ. අපි ගොඩක් කරන්නේ අපි අන්තර්ජාලය ඔස්සේ eBay වගේ වෙළඳ අතරමැදියෙක් සම්බන්ධ කරන් විවිධ දේවල් අපේ ගෙදරට අවශ්‍ය අපි වරින් වර ගෙන්න ගන්නවා. පහසුයි ඒක. හරි ඉක්මනින් එනවත් එක්කලා. තේරුණාද? ඒ වගේ එහෙනම් එතනදි කරන්නේ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරයක් ගනුදෙනු කරුවකට විකුණන්නේ. තේරුණාද? ඉස්සෙල්ලා ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයකටයි. තේරුණාද? එහෙනම් ඒකට අපි කියන්න ඕනේ ව්‍යාපාරයකින් ගනුදෙනු කරුට නැත්නම් පාරිභෝගිකයාට දෙකම හරි. ගනුදෙනු කරුට. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු C2C. යම් පාරිභෝගිකයෙක් විසින් තවත් පාරිභෝගිකයෙකුට භාණ්ඩ හෝ සේවා අන්තර්ජාලය හරහා අලෙවි කිරීමයි. තේරුණාද? ඒ කියන්නේ මේකේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකෝ නෙවෙයි දෙගොල්ලොම පාරිභෝගිකයෝ. දැන් මම ළඟ තියෙන මොනවා හරි පිටුම් පරණ මෝටර රථයක් ඔබට විකුණන්න බැරිද? පුළුවන්. ඒතර ඕකට තොරතුරු අපි සම්මුඛ වෙන්නේ. අපි අන්තර්ජාලයෙන් සිළු දේ කරනවා. අවසානයේ ඔබ රීදුරෙක් එවල මල්ලකට ඇවිල්ලා වාහනේ අරන් යන එක විතරයි භෞතිකව වෙන්නේ. අනිත් ඔක්කොම විද්‍යුත් ආකාරයට වෙන්නේ. ඒතර ව්‍යාපාරිකෝද අපි නැහැ. තේරුණාද? ඒ වගේ යම් පාරිභෝගිකයෙක් විසින් තවත් පාරිභෝගිකයෙකුට භාණ්ඩ සේවා අන්තර්ජාලය හරහා අලෙවි කිරීම. උදාහරණ eBay වෙබ් අඩවිය හරහා සිදුවන ගනුදෙනු. eBay කියන වෙළඳ විද්‍යුත් වෙළඳ අතරමැදිය සම්බන්ධ කරගෙන මට පුළුවන් ඔබට භාණ්ඩයක් අලෙවි කරන්න. තේරුණාද? ඒක තමයි මෙන් අදහස් කරන්නේ. එහෙනම් අපි මේකට කියන්නේ කස්ටමර් ටු කස්ටමර්. ඒ කියන්නේ පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට. පාරිභෝගිකයාට. ඊළඟට හතරවෙනි එක තමයි G2C. G2C කියන්නේ මොකක්ද? government to consumer. ඒ කියන්නේ රාජ්‍ය සේවා සඳහා යම් ගෙවීම් සිදු කිරීම හා සේවා ලබා ගැනීමයි. රාජ්‍ය සේවා සඳහා යම් ගෙවීම් සිදු කිරීම හා සේවා ලබා ගැනීම. උදාහරණයක් වශයෙන් බස්නාහිර පළාතේ ජනතාවට තම වාහන බලපත්‍ර කියන ආදායම් බලපත්‍ර කියන්නේ වාහන බලපත්‍ර අලුත් කර ගැනීම www.com motortraffic.com wp.com gov lk වෙබ් අඩවිය හරහා සිදු කළ හැකියි. දැන් බස්නාහිර පළාතේ අපි ඉන්නේ. බස්නාහිර පළාතේ අපිට වාර්ෂිකව අපි කියන වාහනේ ආදායම් බලපත්‍ර ගන්නවා කියලා. ලියාපදිංචි අලුත් කිරීම කියන්නේ. තේරුණාද? ඒක ගන්න සාමාන්‍ය අපි යන්න ඕනේ අපේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එහෙම නොගිහිල්ලා නිවස ඉඳගෙන මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා. තේරුණාද? ඒ කියන්නේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා අවශ්‍ය විස්තර අපට දීලා ණයපත්තු හරපත් මගින් මේ නියමිත වාර්ෂික ගාස්තුව ගෙවලා අපිට පුළුවන් ආදායම් බලපත්‍රය ගන්න. අපිට එතකොට ඊමේල් කරලා ආදායම් බලපත්‍රය එවනවා. අපි ඊට පස්සේ පෙන් එකට ගිහිල්ලා print out එකක් ගන්න. ඒක ඔරිජිනල් එකක් එතකොට. තේරුණාද? හරිම ලේසියි. මොකද උනේ? රජයේ ගනුදෙනු කරවන අපිට අන්න සේවාවක් සපයනවා විද්‍යුත් ආකාරයට. හොඳ උදාහරණයක්. තේරුණාද? ඊළඟට දැන් ඔය රජයේ සමහර සේවා ආයතන තියෙනවා. අපි විශ්‍රාම රුධ දෙපාර්තමේන්තුව. තේරුණාද? සේවක අර්ථ සාධක අරමුදල වගේ ඒවා. ඒ වේදී සමහර ප්‍රතිලාභ අපිට කෙලින්ම විද්‍යුත් ආකාරයට ලබා දෙන අවස්ථා තියෙනවා. තේරුණාද? ඊළඟට අපි හිතමු දැන් හොඳම උදාහරණ දැන් කොවිඩ් වසංගතයේ උග්‍ර කාලේ PCR පරීක්ෂණය කරනවානේ. ඒ PCR පරීක්ෂණයේ වාර්තා වෙන්න සාමාන්‍ය පැය ගාණක් යනවනේ ඇන්ටිජන් එක ඉක්මනට එන්නේ නැහනේ. ඒතොර ඒක අපි මේ පරීක්ෂණ වාර්තාව අපිට කොහොමද එවන්නේ? අපිට ඊමේල් කරලා එවනවා. පරීක්ෂණයේ භෞතික සම්බන්ධ වෙන්න ඕනේ. වාර්තාව ගන්න අපි නැවත යන්න ඕනේ. වාර්තාව අපිට එවනවා රජයෙන් නේ. ඊමේල් කරලා අපිට තියෙන එක print out එකක් ගන්න පමණයි. print out එකක් ඕනේ නැහැ. ඉතින් අපිට ස්මාර්ට් ෆෝන් එකෙන් පෙන්නුවත් ඇති දාලා පාරස වෙන්නේ. අන්න රජයෙන් ලබා දෙන සේවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් රජයෙන් ගනුදෙනු කරුට.
පස්වෙනි එක තමයි B2G. B2G ව්‍යාපාරිකයින් විසින් රජයට අන්තර්ජාලය හරහා යම් යම් ගෙවීම් සිදු කිරීම හා සේවා සැපීම. ව්‍යාපාරිකයින් විසින් රජයට අන්තර්ජාලය ඔස්සේ යම් යම් ගෙවීම් සිදු කිරීම හා සේවා සැපීම. තේරුණාද? නැත්නම් ව්‍යාපාරයක් හා රජය අතර සිදුවන ගනුදෙනු. උදාහරණයක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම කිරීම. දැන් මම සේවා යෝජකයෙක් නම් හාම්පුතෙක් නම් මම ළඟ වැඩ කරන සේවකයෝ ඔබ නම් මාසික ඔබේ වැටුපෙන් 8%ක් මං කපනෝනේ EPF වෙනුවෙන්. මම 12%ක් එකතු කරලා 20%ක දායකයක් හැම මාසෙම මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ පවත්වගෙන යන ඔබේ නමින් තියෙන ගිණුමට සල්ලි මම යවන්නට ඕනේ. කොහොමද මම යවන්නේ? මම යවන්නේ විද්‍යුතාකාරයට. මම ණයපත හෝ හරපත පාවිච්චි කළේ මුදල කෙලින්ම මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තු රජයේ ආයතන දෙපාර්තමේන්තුවේ ගිණුමට වැඩ කරන්න සලස්සනවා. අන්තර්ජාලය හරහා. මම භෞතිකව සල්ලි යවුවෙත් නැහැ, මම ගියෙත් නැහැ. තේරෙනවද? එහෙනම් ඒක මොකක්ද? B2G. මම ව්‍යාපාරිකයෙක් වශයෙන් ඒ දේ කළා රජයට. එහෙනම් ව්‍යාපාරයකින් රජයට. පැහැදිලිනේ? ඊළඟට බලමු G2B. උදාහරණ අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය. ස්ලිප්ස් ක්‍රමය. ඒ කියන්නේ රජයෙන් ව්‍යාපාරවලට. දැන් අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය මතකනේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් කියන එක. දැන් මේ අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය මගින් ඇත්තටම බැංකුත් ව්‍යාපාරනේ. බැංකු ව්‍යාපාරිකයින්ට තමන්ගේ ගනුදෙනු සිදු වූ වහාම තුලනය කරලා බැංකු අතර ණයගැති ණයවීම සම්බන්ධය සමාප්ත කරන්න ක්‍රියා කරනවා. එහෙනම් එතන මොකද වෙන්නේ? එතනින් ඒක රජයනේ කරන්නේ. එතන මේ ස්ලිප් ක්‍රමයේ ගෙනාවේ රජයේ. රජයේ අන්තර්ජාලය ඔස්සේ එහෙනම් බැංකු වලට සේවාවක් සපයනවා. මොකද බැංකු අතර සිදුවන ගනුදෙනු වලින් බිහිවන ණයගැති ණයවීම සම්බන්ධය සමාප්ත කරනවා. ඒ කියන්නේ කෙලින්ම බැංකුවකින් තවත් බැංකුවකට ගෙවීමක් කරාම ගෙවන බැංකුවේ ගිණුම හර වෙන්න එපා. ලබන බැංකුවේ ගිණුම බැර වෙන්න එපා. ඒ විස්තර ස්ලිප් ක්‍රමයේ යටතේ ඒ මොහොතේම ගිණුම් ගත කරලා බැංකුව අතර ණයගැති ණයවීම සම්බන්ධය පියවා දමනවා. කවුද කරන්නේ? රජයේ මැදිහත් වෙලා. එහෙනම් රජයෙන් ව්‍යාපාරයට ඊළඟ එක තමයි C2G. ඒ කියන්නේ customer to government නැත්නම් consumer to government. පාරිභෝගිකයාගෙන් රජයට. උදාහරණ වශයෙන් බිල්, ඒ කියන්නේ පාරිභෝගිකයා අන්තර්ජාලය ඔස්සේ රජයේ වෙත යම් භාණ්ඩ හා සේවා සපයනවා නම් අන්නේ සැපයුම් ක්‍රියාවලිය තමයි C2G කියන්නේ. තේරුණාද? අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික කරන ලෙසින් අපි රජයට යම් එක්ක භාණ්ඩ එක්ක සේවා සපයන එක. උදාහරණයක් වශයෙන් බිල්පත් ගෙවනවා අපි. අපිට පුළුවන් වෝටර් බිල් එක, ටෙලිෆෝන් බිල් එක ගෙවන්න පුළුවන්ද කිව්වොත් අපි ගොඩක් කරලා ගෙවන්නේ එහෙමනේ. එකම දේ ක්‍රෙඩිට් කාඩ් එක ඕනේ. ඒක ඉතින් ක්‍රෙඩිට් ලිමිට් එක අපිට ඉතුරුලා තියෙන්න ඕනේ. ඒක ඩෙබිට් කාඩ් එක තියෙන්න ඕනේ. අපේ ගිණුමේ සල්ලි තියෙන්නත් ඕනේ. තේරෙනවද? එහෙනම් අපිට කාඩ් එක පාවිච්චි කරලා ඒ අදාළ වෝටර් බෝඩ් එකේ බිල් නම් වෝටර් බෝඩ් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ බිල් අංකේ කියලා ගිණුම් අංකේ කියලා අපිට පුළුවන් සල්ලි ගෙවන්න. ඒක අපි එහෙනම් රජයටයි දේ කරන්නේ. තේරුණාද? විභාග ගාස්තු ගෙවන්නේ. විභාග ගාස්තු ගෙවන්න දැන් වෙනද වගේ භෞතිකව බැංකුවට ගිහලා පොලිමේ ඉන්න ඕනේ නැහැ. කොවිඩ් වසංගතෙත් එක්ක අපිට මේවට ගොඩක් හුරු වුණානේ. අපිට පුළුවන් කෙලින්ම නිවසේ ඉඳන්ම කාර්යාලයේ ඉඳන්ම විභාග ගාස්තු ගෙවන්න රජයට. බලපත්‍ර ගාස්තු දැන් ඔය වාහන ආදායම් බලපත්‍ර ගාස්තුම ගෙවන්නේ ඒ වගේ. තේරුණාද? ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම. ඒකත් එහෙමනේ. අද විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කරන්නේ වෙනද වගේ නෙවෙයිනේ. ඔන්ලයින් නේ. එහෙනම් අනිවාර්යයෙන්ම රජයේ විදුලි බාධන සේවයක් ඒක. ඒ වගේ C2G එහෙනම් ලියන්න ගනුදෙනු කරුට පාරිභෝගිකයාගෙන් රජයට. උන් වගේ ක්‍රම කීපයකින් විද්‍යුත් වෙළඳාම සිදු වෙනවා. ඕකත් නිතර විභාගයට අහනවා. විශේෂයෙන්ම MCQ ප්‍රශ්න වල පොම එක ඇහුවා. මතක තියාගන්න. පැහැදිලිද? අපි බලමු ඊළඟට විද්‍යුත් වාණිජය
සක්‍රිය වීමට අවශ්‍ය උපාංග. දැන් විද්‍යුත් වාණිජය ක්‍රියාත්මක වීමට නම් ඊට පෙර පූර්ව පරිසරයක් හැදෙන්න එපේ. ඉබේ ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. දැන් අපි රටක පුරවැසියන් වශයෙන් අපි හිතනවා අපේ රටේ විද්‍යුත් වාණිජය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළ ගමන් වෙනවද? එහෙම වෙන්නේ නැහනේ. අවශ්‍යතාව තියෙන පූර්ව අවශ්‍යතාව. පළවෙනි එක තමයි විද්‍යුත් වාණිජ භාවිතය. අනිවාර්යයෙන්ම විද්‍යුත් වාණිජ භාවිතයක් සිදුුනේ නැත්නම් විද්‍යුත් වාණිජයක් ඇති වෙන්නේ නැහැ. ගබඩා කටයුතු, අලෙවි කටයුතු, තොග ඇනවුම් කටයුතු, වෙන්දේසි, ගනුදෙනු පියවීම් කටයුතු විද්‍යුත් ලෙස සිදු වෙන්න ඕනේ. ඒක තමයි විද්‍යුත් වාණිජ භාවිතය කියන්නේ. අපි හිතමු ගබඩාවක්. මම ගබඩාවක් පවත්වාගෙන යනවා. මම වෙනත් අයගේ භාණ්ඩ ගබඩා කරලා සේවාවක් සපයලා මම ආදායම ලබනවා. ඒක කියන්නේ මගේ ව්‍යාපාරකාරය, මගේ ව්‍යාපාරේ මෙහෙයුම් ක්‍රියාවලිය ඒක. ගබඩා පහසුකම් සැපයීම. එතකොට මට ඒක කරන්න පුළුවන් විද්‍යුත් ආකාරයට. මම විද්‍යුත් ආකාරයට ඒ දේ කරන්නේ නැත්නම් හරිද? එහෙනම් විද්‍යුත් වාණිජ භාවිතයක් නැහැ. තේරෙනවද? එහෙනම් විද්‍යුත් වාණිජ භාවිතය කියන්නේ ඒකයි. ඊළඟට අලෙවිකරණ කටයුතු. අලෙවිකරණ කටයුතු මට පුළුවන් විද්‍යුත් ආකාරයට කරන්න. කළොත් තමයි අන්න විද්‍යුත් වාණිජ භාවිතයක් තියෙන්නේ. ඒ වුණොත් විතරයි විද්‍යුත් වාණිජයක් සක්‍රිය වෙන්නේ. තොග ඇනවුම් කිරීම. ඒ වගේම වෙන්දේසි පැවැත්වීම වෙන්දේසි. දැන් වෙන්දේසි අපිට හුරුම නැහැනේ. අපිට හුරු වෙන්දේසි භෞතිකවනේ. යම් ස්ථානයකට ගැනුම් කරුවෙක් රැස් කරලා වෙන්දේසි කරුවෙක් මැදිහත් වෙලා එක් භාණ්ඩය ඉදිරිපත් කරමින් අවම ලංසුවත් තබලා කේවල් කරන අවස්ථාවක් දෙනවා. ඊට පස්සේ ඉල්ලුම් කරුවන් ගැනුම් කරුවන් මෙයා පොළඹවනවා. විවිධ උපාය මාර්ගවල ඉන්නේ. පොළඹවල මෙයා හඬ නගලා කෑ ගහලා එහෙම අපිට හුරු. නමුත් දැන් වෙන්දේසි විද්‍යුත් ආකාරයටත් කරනවා. පරිගණකයෙන් සම්මුඛ වෙලා වෙන්දේසි කරුවත් එක අපි මොකද කරන්නේ? අපි ඊමේල් විදියට ටක් ගාලා අපේ මිල ප්‍රකාශ කරනවා, කේබල් කරනවා. තේරෙනවද? එහෙනම් ඒ වගේ භාවිතයක් තියෙනවා. හැම දෙයක්ම වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි විද්‍යුත් වෙළඳාම කියන එක අපිට දකින්න පුළුවන්. එහෙම වුණේ නැත්නම් විද්‍යුත් වෙළඳාමක් අපිට දකින්න බෑ. තේරුණාද? ගනුදෙනු පියවීම වගේ දේවල් අපි දැන් කරනවානේ. දෙවෙනි එක තමයි විද්‍යුත් වාණිජ යටිදල පහසුකම්. දැන් විද්‍යුත් වාණිජ භාවිතය ගැන හිතන්නත් අපිට මෙන්න මේ දෙවෙනි එකත් ඉෂ්ට වෙන්න ඕන. විද්‍යුත් වාණිජ යටිදල පහසුකම් ව්‍යාප්තුනේ නැත්නම් විද්‍යුත් වාණිජ භාවිතයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් විද්‍යුත් වාණිජයක් ඇති වෙන්නේ නැහැ. මේක යටිදන් කියන තමයි හරිය. තේරුණාද? විද්‍යුත් වාණිජ යටිදල පහසුකම්. විද්‍යුත් වාණිජ කටයුතු වලදී තොරතුරු හෝමාරුව සඳහා අවශ්‍ය පහසුකම්. අනිවාර්යෙන් විද්‍යුත් වාණිජය සක්‍රිය වෙන්න තොරතුරු හෝමාරු කරගන්න එපා. අපි මිල ඇතුළු කොන්දේසි විමසනවා. තේරුණාද? ප්‍රවාහනය කරන ආකාරය අහනවා. වාරික වශයෙන් ගවන්න පුළුවන්ද කියලා අහනවා. ලැබෙන වට්ටම් අහනවා. ඒකට උත්තර ලැබෙන තොරතුරු හෝමාරුවනේ. අන්නේ සඳහා අවශ්‍ය වෙන පහසුකම් තමයි මේ කියන්නේ. උදාහරණයක් වශයෙන් විද්‍යුත් තැපැල් පහසුකම්. හරිද? ලෝක ව්‍යාප්ත වෙබ්සයිට් අවශ්‍යමයි. මොකද වෙබ්සයිට් වලදී අපිට තොරතුරු ප්‍රදර්ශනය කරන්න පුළුවන්. භාණ්ඩ වල ප්‍රචාරණ දැන්වීම දුරත් කරන්න පුළුවන්. ඒ වගේම ජාල පහසුකම්, අන්තර්ජාලය, ඉන්ට්‍රානෙට්, එක්ස්ට්‍රානෙට්, දුරකථන පහසුකම් ආදී. මතකනේ ඉන්ට්‍රානෙට් කියන්නේ ආයතනයක් තුල විවිධ අංශ නැත්නම් ශාඛාතර පණිඩු හමාරු කරන ජාල. ඒතොර ආයතනයයි විතරයි ඒක අභ්‍යන්තරයි. එක්ස්ට්‍රානෙට් කියන්නේ අර වගේම එකක් බාහිර අයත්වත් සම්බන්ධ කරගන්නවා. සැපයුම් කරුවන්, නීති නිලධාරීන්, බැංකු කරුවන් වගේ අය. තේරුණාද? අන්තර්ජාලයේ සීමාවක් නැහැනේ ලෝකෙම. ඒ වගේ විද්‍යුත් පැල් පහසුකම්, ලෝක ව්‍යාප්ත වෙබ්, ඒ වගේම ජාල පහසුකම් තිබුණොත් තමයි අන්න විද්‍යුත් වාණිජ භාවිතයත් සක්‍රිය වෙන්නේ. විද්‍යුත් වාණිජ භාවිතයත් සක්‍රිය වුණොත් තමයි විද්‍යුත් වාණිජය ඇති වෙන්නේ. එහෙනම් විශේෂයෙන් මේ කාරණා දෙක ඉෂ්ට නොවේ නම් විද්‍යුත් වාණිජයක් කවදාකවත් ලෝකේ ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? උදාහරණයක් එතකොට අපි අද දවසේ පාඩම් පරිච්ඡේදය එසේ මෙසේ පරිච්ඡේදයක් නෙවෙයි විභාගෙට අනිවාර්යෙන්ම එනනේ. කෙලිම එක්සෑම් ඔරියන්ටඩ් ලෙසන් එක තමයි කළේ. හොඳට තේරුම් ගන්න. වටිනාම ඒකකයක් විභාගයට අනිවාර්යෙන්ම අහනවා. අනික මේක ට්‍රෙන්ඩ් එකක්. අද ලෝකෙම වේගෙන් ව්‍යාප්ත වෙන රැල්ලක් හා සමානයි විද්‍යුත් වාණිජය කියන්නේ. තේරුණාද? අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කියපු දේ මම පොඩ සාරාංශ කරලා නැවත කියන මේක වටිනාම ඒකකයක් නිසා විද්‍යුත් ව්‍යාපාර කියන්නේ අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණයේ පදනම් කරගෙන සියලුම ව්‍යාපාර කටයුතු ඒ ඔස්සේ සිදු කිරීම. කරනවා නම් එවැනි ව්‍යාපාර අපි කියන විද්‍යුත් ව්‍යාපාර කියලා. එතකොට භාණ්ඩ ඇනවුම් භාණ්ඩ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම, ඇනවුම් බාර ගැනීම, මුදල් ගෙවීම බාර ගැනීම, ඒ හැම දෙයක්ම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනවා. අපි ඒකට කියන්නේ මොකද්ද? විද්‍යුත් වාණිජය.
එතකොට විද්‍යුත් වාණිජය කියන්නේ මොකද්ද? විද්‍යුත් ව්‍යාපාරවලම කොටසක්. එතකොට විද්‍යුත් වාණිජයට වඩා වැඩියමක් තමයි විද්‍යුත් ව්‍යාපාරවල වෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු, ගබඩා කිරීමේ කටයුතු, මානව සම්පත් හැසිරීමේ කටයුතු, ගිණුම් කරන කටයුතු සියල්ලම අන්තර්ජාලය ඇතුළු ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සිදු කරනවා නම් අපි ඒකට කියන්නේ විද්‍යුත් ව්‍යාපාර. ඒ එක කොටසක් තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. එහෙනම් අන්තර්ජාලයේ ඔස්සේ භාණ්ඩ ආසේවා මිලදී ගැනීම විකිණීමක ලියා ගන්න පුළුවන් නම් ඒත් ඇති විද්‍යුත් වාණිජය ලකුණු ගන්න. ඒක නිතරම අහනවා. විද්‍යුත් ව්‍යාපාර සාපේක්ෂව පුළුල් ක්‍රියාවලියක්, විද්‍යුත් වාණිජය සාපේක්ෂව පටු ක්‍රියාවලියක් කියලා කිව්වා. අනික විද්‍යුත් ව්‍යාපාර ගොඩක් වෙලාවට අභ්‍යන්තර නැඹුරු ක්‍රියාදාමයක්. ව්‍යාපාරය තුල හැම දෙයක්ම වගේ වෙන්නේ. විද්‍යුත් වාණිජය බාහිරට නැඹුරු ක්‍රියාවලියක්. ඇයි? භාණ්ඩ ආසේවා එළියට යන්න ඕනේ. තේරෙනවනේ? එතකොට අපි කතා කරා විද්‍යුත් වාණිජය වාසි. මතකනේ? පාරිභෝගිකයට වාසි, ව්‍යාපාරිකයට වාසි, සමාජයට වාසි. අපි මේ පැති තුනම කතා කරලා පෙන්නුවා. විශේෂයෙන් පාරිභෝගිකයට තෝරා ගැනීමට වැඩි නිදහසක් තියෙනවා. අතරමැදි උනේ විසමාචාර වලින් නිදහස බහඳ ගන්න පුළුවන්, විශ්වාසයෙන් ගන්න පුළුවන්. අතරමැදි උනේ නිසා පිරිවැය අඩුයි. අඩු මිලට ගන්න පුළුවන්. ඒ වගේ වාසි කිව්වා. ව්‍යාපාර වලට පැය 24 පුරාම Tamanට අලෙවි කටයුතු කරන්න පුළුවන්. අතරමැදියන්ගේ විසමාචාර වලින් ඇතිවෙන අවාසි මගහැරන ඒගොල්ලන්ට. ඒ වගේම පුළුල් අවකාශය වෙළඳපොළ අවකාශයක් දක්වා වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන් කියලා කිව්වා. විද්‍යුත් වාණිජය තුලින් සමාජයේ උසස් ගණයේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා ජීවන තත්ත්වය වර්ධනය කරගන්න. ඒක සමාජයට ලැබෙන වාසියක්. රටේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන්නේ අපේ මුළු සමාජයේම භුක්ති විඳින වාසියක් ඒක. ඒ වගේම රටට නව වෙළඳ පොළවල් ඈත රටවල ගැනුම් කරුවන් පහසුවෙන් ආකර්ෂණය කරගෙන අලුත් වෙළඳ පොළවල් නිර්මාණය කරනවා. කියන්නේ අපේ රටේ භාණ්ඩ වලට ලොකු වෙළඳ පොළවල් හැදෙනවා කියන්නේ මුළු රටම සමාජය ලැබෙන වාසියක්. මතකනේ? ඒත් එකම විද්‍යුත් වාණිජයේ සීමා කීපෙකුත් කතා කරා. අන්තර්ජාල ව්‍යාප්තිය නැති ප්‍රදේශවලට විද්‍යුත් වාණිජය දියත් කරන්න බෑ. පරිගණක සාක්ෂරතාව පිළිබඳ දැනුම නැත්නම් විද්‍යුත් වාණිජය ක්‍රියාත්මක කරන්න බෑ. තේරෙනවද? ඒ වගේම බදු නීති දැඩි නම් වැඩිපුර බදු අය කරනවා නම් විද්‍යුත් වෙළඳ ගනුදෙනුවලදී විද්‍යුත් වෙළඳාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේරෙනවනේ? ඒ වගේ අපි ඒකේ සීමා කීපෙකුත් කිව්වා. ඔය වගේ අවසන් වශයෙන් විද්‍යුත් වාණිජය සිදු කරන ක්‍රම ටිකත් අපි කිව්වා. නේ? එක්ක ව්‍යාපාර දෙකක් අතර විද්‍යුත් ආකාරයට භාණ්ඩ ආසේවා වෙළඳාම් කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් සහ පාරිභෝගිකයෙක් අතර B2C නැත්නම් C2B කොත් කමක් නැහැ. ව්‍යාපාරයක් පාරිභෝගික අතර නැත්නම් පාරිභෝගිකයෙක් ව්‍යාපාරයක සමග. අනික G2C රජය සහ පාරිභෝගික අතර. අනිත් එක G2B රජය සහ ව්‍යාපාර අතර. ආදි වශයෙන් අපි ක්‍රම කීපයක් කතා කරා. අවසන් වශයෙන් විද්‍යුත් වාණිජය වෙළඳාමක් නිර්මාණය වෙන්න නම් මූලික පූර්ව අවශ්‍යතා දෙකක් කිව්වා. එකක් තමයි විද්‍යුත් වාණිජ යටිදල පහසුකම් හොඳින් ව්‍යාප්ත වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි විද්‍යුත් වාණිජ භාවිතයක් තියෙන්න ඕනේ. කියන්නේ සියලු ව්‍යාපාර කටයුතු විද්‍යුත් ක්‍රමයට සිදු කරන පුරුද්දක් තියෙන ඕනේ ව්යාපාරිකයන්. එහෙම පුරුද්දක් නැත්තම් පරිචයක් නැත්තම් අර අන්තර්ජාල පහසුකම්, ඉන්ටර්නෙට් පහසුකම් වැනි යටිදල පහසුකම් තිබුණොත් ප්‍රතිඵලයක් නැහැ. පැහැදිලිද? වැදගත්ම පරිච්ඡේදයක් කතා කරේ. අපි මේ තුලින් අන්තර්ජාතික වෙළඳාම කියන පරිච්ඡේදයත් නිමා කරනවා. ඒකම විෂය නිර්දේශයේ 11 වන පරිච්ඡේදය වන සමස්ත වෙළඳාම කියන ඒකකයත් සාර්ථකව නිම කරනවා. අපි ඉදිරි පරිච්ඡේද තුලින් 2021 සිට වසර 20ක හෝ 22ක විභාග ප්‍රශ්න සහ ඔබ වෙනුවෙන් 2022 23 විභාග වලට අපේක්ෂිත ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා තව දුරටත් මේ පාඩමේ විෂය කරුණු අතින් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.